සංකල්ප ආකල්ප විකල්ප අද ටීටීවී මැදිරියට ඇවිල්ලා ඉන්නවා සුමග්ග හේවාගම මහත්තයා. නීතිඥයෙක්, කොළඹ නාලන්දාවේ ආදි ශිෂ්‍යයෙක්, මගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයෙක්. අද මාතෘකාව බඩගින්න, රාගින්න සහ ආධ්‍යාත්මය. ගිනි ගන්න වැඩක්. පොඩ්ඩක් රැඳිලා ඉන්න. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් සිදත් ආයිබෝන්. මම කැමරාවට කිව්වා මේ ගිනි ගන්න මාතෘකාව. මොකද හිතන්නේ මේ මාතෘකාව ගැන? ඔයා ඔය කියන මාතෘකාව ඔය මතු පිටින් පේන ටිකට වැඩිය බොහොම ගැඹුරු දර්ශනයක් තියෙන මාතෘකාවක් ඕක. ඕක සාමාන්‍ය කෙනෙකුට නිකන් මමත් සාමාන්‍ය කෙනෙක්. නමුත් අපි සම්මතයේ ඉන්න සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් එහෙම මේ එකපාරට එයා ගන්නේ මේ බඩගින්න ගැන. මේ රාගින්න කියන්නේ මේ රාගය ගැන. මතු පිටින් තමයි ගන්නෙ. ඕක ඕකේ ගැඹුරෙන් බැලුවොත් එහෙම ඕක ආධ්‍යාත්මික සන්දර්භයක් තියෙන උතන. ඒ ආධ්‍යාත්මික සන්දර්භයක් කිව්වට මේ සමහර ආයෙ හිතනවා මෙතන සම්මුතියයි ආධ්‍යාත්මික බවයි එකට එන තැනක් මේක. පාලමක්. මේක ඔය පාලම නැතුව මේක වෙන්නේ නැහැ කවදාවත්. මේ ඔක්කොම එකට සිද්ධ වෙන දෙයක්. දැන් සමහරව හිතනවානේ මේ අධ්‍යාත්මයේ මේ විෂය බොහොම පුළුල්ලා. මම පුළුවන් තරම් කෙටියෙන් උත්තර කරන්න. දැන් සමහරව හිතනවා මේ පන්සලට ගියාම තමයි අධ්‍යාත්මික දේ තියෙන්නේ කියලා. අධ්‍යාත්මික දේ පන්සලේ නෙමෙයි තියෙන්නේ. හිතේද? අධ්‍යාත්මය දැන් මේ මොහොතේ හැම කෙනෙක්ගෙම තියෙනවා අධ්‍යාත්මය. අධ්‍යාත්මය ක්‍රියාත්මක වෙනවා. මේ අධ්‍යාත්මය නිසා තමයි අපේ මේ ජීවන රටාව ඔක්කොම හැදිලා මේ විශ්ව නිර්මාණය වෙන්නේ අධ්‍යාත්මය නිසා. ඒකෙන් පිට කිසි දෙයක් නැහැ. අධ්‍යාත්මය තමයි මූලය. මූලික දේ. අධ්‍යාත්මය තමයි මූලය. උදාහරණයකට කියනවනම් ප්‍රොජෙක්ටර් එකක ලෙන්ස් එක වගේ, ප්‍රොජෙක්ටර් එක වගේ. එළියේ ස්ක්‍රීන් එකේ වැටෙන එක තමයි අපේ ජීවිත. එතකොට ප්‍රොජෙක්ටර් එක නැතුව ස්ක්‍රීන් එකක් නැහැ. ස්ක්‍රීන් එක පේන්නේ නැති එක ගැතුව ගියොත් එහෙනම් ප්‍රොජෙක්ටර් එක වැඩ කරන්නේත් නැහැ. ওই දෙක හැමතිස්සෙම එකට වැඩ කරනවා. එකට දෙකම ක්‍රියාත්මක වෙන්නේ. දෙකම ක්‍රියාත්මක වෙන්නේ එකට. එතකොට මේ දැන් අපි මාතෘකාවට ආපුවාම ඔයා කුසගින්නයි රාගින්නයි අනිත් එක වා කියන්නේ ආධ්‍යාත්මය ගැන කතා කරනවා. දැන් ආධ්‍යාත්මය කියලා කියන්නේ මේවා මේ බොහොම ගැඹුරු දර්ශනම පුළුවන් තරම් සරල කරලා කියන්න උත්සාහ කරනවා. හරි. මේ ආධ්‍යාත්මය කියන්නේ අපි වචනයෙන්ම ගත්තොත් එහෙම අධිආත්මය. අධිආත්මය. අධි කියලා කියන්නේ ඒක තමයි ප්‍රධාන වෙන්නේ. ඒ වචනේ ආත්මය කියලා කිව්වට ඒකේ අර්ථය ඒකයි. තමන් තුල ඉන්න මමය කියලා ගොඩනැගෙන මේ භව වෙන කොටසක් තියෙනවා. අපි මමය කියලා හැමතිස්සෙම මේ බෞද්ධ දර්ශනය කියන්නේ. ඕකනේ මේ නැති කරගන්න හදන්නේ. ඒ අධ්‍යාත්මය උඩ තමයි මේ කුසගින්න සහ රාගින්න ගොඩ නැගෙන්නේ. අපි බලමු කුසගින්න කියන්නේ මොකක්ද කියලා ළඟට. කුසගින්න කියලා කියන්නේ අපි සාමාන්‍ය සම්මතයේ කිව්වම මේ බඩට දැනෙන ගින්න. මම පුළුවන් තරම් මේ සංකීර්ණ අධ්‍යාත්මික සන්දර්භය පුළුවන් තරම් උත්සාහ කරනවා සරල කරලා දෙක් පෙන්වන්න හොඳේ. දැන් කුසගින්න කියලා කියන්නේ මේ බඩට දැනෙන ගින්න උනාට මේක දැනෙන්නේ අපේ ඉන්ද්‍රයන්ට. සීල දෙ දැනෙන ඉන්ද්‍රයන්ටනේ. එතකොට පංචේන්ද්‍රිය කියන එකද? ඔව්. ඉන්ද්‍රිය ඇත්තටම පහට වැඩිය තියෙනවා. කර්මේන්ද්‍රිය ඥානේන්ද්‍රිය කියලා වර්ග දෙකක් තියෙනවා. මේකෙන් අපි ඥානේන්ද්‍රිය පැත්ත තමයි වැඩි කතා කරන්නේ ගොඩක් අය. ඇස කන නාසය දිව සම කියන එක. ඒක මූලික වශයෙන් අපිට ওই කුසගින්න කියලා දැනෙන්නේ පටවි ධාතුවට. බඩ අපිට ඒක වැඩි අපිට තේරෙන්නේ නැහැ. ඒකේ රත් වීම විතරයි තේරෙන්නේ. පටවි ධාතුව. පටවි ධාතුවේ මේ තේජෝ ධාතුව එක්ක මුසු වෙනකොට තමයි ඒ රත් වීම එන්නේ. දැන් අපි ස්පර්ශ කරනකොට මේ දැනෙන්නේ. ඒ දැනීම, තදවීම, පීඩනය. එතනින් තමයි ඒක. එතනින් තමයි වෙන්නේ. එතකොට මේ අපේ අධ්‍යාත්මයේ තියෙනවා මේ නොනිමෙන ප්‍රශ්නයක්. මොකක්ද? හැම තිස්සෙම තෘෂ්ණාවෙන් හොයනවා යම් කිසි දෙයක් ලබා ගන්න. ඔව් පොඩ්ඩක් මැදින් මෙහෙම එකක් අහනවා. දැන් බඩගින්න කියන එක දැන් අපි ගත්තොත් මට බඩගින්නක් එනවා. මම ගිහිල්ලා රොටියක් කනවා. පොල් රොටියක් කනවා ලුණු මිස්ටියක් එක්ක. ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයාට ගොඩක් මුදල් පසුම්බියේ සල්ලි තියෙනවා. එයා යනවා හිල්ටන් එකට. ගිහිල්ලා එතනින් ගිහිල්ලා හොඳ රජ පැලැන්තියේ බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්නවා.
හැබැයි දෙන්නම කරන්නේ අර එකම දෙයට පිළියමක් හොයනවා. හැබැයි එතනදී දැන් බඩගින්නට රොටිය හරිනම් හිල්ටන් එකේ කන එකත් හරිනම් ඒ දෙන්න වෙනස් තීරණ දෙකකට යන්නේ ඒ රාගින්න නිසා. රාගින්න. එතනට එන්න දැන් මට දැන් ඔයාට මට එකපාරට කියන්න සමහරලාට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මම දන්නවාට යම්කිසි මේ දැනීමක් මේ ගැන තියෙනවා කියලා අධ්‍යාත්මික කියන මට කියන්න පුළුවන්. නමුත් අහගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ගෙන් සමහරලාට 100ක් ගත්තොත් එක්කෙනෙකුට දෙන්නෙකුට මේක තේරෙන්න පුළුවන්. එක සැරෙන් මේක ප්‍රඥාවෙන් ගෝචර කරන්න ඕන එක. මේක දැනුමින් ගෝචර කරන්න යන්න එපා. දැනුමින් ගෝචර කරොත් එහෙම තමන් ඉන්න සීමාවෙම තමන්ම අතරමං වෙනවා. මේක මේ අධ්‍යාත්මික ශක්තියින් ගැන මේ දැනුමින් හොයන්න බෑ. මතු පිටින් ගන්න බෑ. මතු පිටින් ගන්න බෑ, දැනුමින් ගන්න බෑ. දැනුමින් ගියොත් ලොජික්. ලොජික් වලින් යන්න බෑ. මේ තමන් වටේ තියෙන විශ්වයට පරිබාහිර අල්ලන්න බැරි දෙයක් තමයි අධ්‍යාත්මය කියන්නේ. එතකොට දැන් ඔයා කිව්වනේ මේ හිල්ටන් එකේ කතාව. දැන් කුසගින්න කියන එකට ප්‍රධාන හේතුව අධ්‍යාත්මයේ තියෙනවා තෘෂ්ණාව. මූලික තෘෂ්ණාවක් තියෙනවා. මේක තමයි කඩන්න බැරි දේ. ඔව්. පැවැත්ම හන්දා මේ ජීවිතේ ගෙනියන්න ඕන හන්දා කියලාම විතරක් නෙවෙයිද මේ බඩගින්නෙන්නේ. අධ්‍යාත්මයේ තියෙන හොඳ තැනක්. ඔයා එකපාරටම අර මූලයටම යන මාපහුව පැහැදිලි කිරීමට ඉස්සෙල්ලා අධ්‍යාත්මයේ පැවැත්ම තමයි අධ්‍යාත්මයේ පරමාර්ථය. දැන් වෙන විදිහකට කියනවා දැන් මේ අධ්‍යාත්මය ගැන විතරයි කතා කරන්නේ මම ගලපන්න ගියේ නමුත් ආපහු අධ්‍යාත්මය ගැන විතරක් කියනවා. අධ්‍යාත්මයේ තියෙන්නේ භවවීම. අපි ආත්මය කියලා කිව්වට ඇත්තටම ආත්මයක් නෑ එතන. එතන තියෙන්නේ සත්‍ය වශයෙන් තියෙන්නේ භවවීමක්. මොකක්ද භවවීම කියන්නේ බුදුහාමුදුරු කිව්වේ භවවීම කියලා. මේක තමයි. පොඩ්ඩක් පැහැදිලි කරොත් භවවීම කියන්නේ. භවවීම කියන්නේ විඥානය රූප කලාපයක් ගැන අදිෂ්ඨානයක් එක්ක ඒ අදිෂ්ඨානය තුළින් රූප කලාපයක් ගොඩ නැගිලා රූප කලාපයේ භුක්ති විඳලා පැවතිලා රූප කලාපයත් එක්කම විඥානය නිරුද්ධ වෙනවා. එකයි එතකොට. එක ෆ්‍රේම් එකයි. එහෙම ෆ්‍රේම්ස් අපේ බ්‍රේන් එකට අල්ලන්න පුළුවන් ෆ්‍රීකවන්සි එකට වැඩිය පරාසයට වැඩිය අධිවේගී හිතන්නත් බැරි තරම් අධිවේගී විදියට මේක ෆ්‍රේම්ස් මාරු වෙනවා. අපි සාමාන්‍යයෙන් ෆිල්ම් මීඩියම් එක කියලා ගත්තම 24 ෆ්‍රේම්ස් per second කියලා තමයි අපි සාමාන්‍ය මිනිස්සෙක්ගේ මූවමන්ට් එකට මැච් වෙන එක. ඊටත් වැඩිය වේගයි. හිතන්න නිකන් මම සාපේක්ෂව නිකන් උපකල්පනයක් හැටියට නිකන් අදහසක් දෙන්න කියන්න දැන් ෆිල්ම් එක රීල් එක 24 ෆ්‍රේම්ස් per second නේ කිව්වේ. මයින්ඩ් එකේ එක 24 මිලියන් ෆ්‍රේම්ස් කියලා හිතන්න. ඒ තරම් ප්‍රබලයි. ඒ තරම් ප්‍රබලයි. දැන් ඔතන තියෙන්නේ ඒ භවවීමේදී විඥානයේ රූප කලාපය හදාගන්නේ විඥානයේම කොටසක් හැටියට. ඒ කියන්නේ ඒක වෙනවා කියන එක ඇතුළෙන්ම දන්නවා. ඔව් එතනට ගියාම දන්නවා. මේ එළියේ හිටියට දන්නේ නැහැ. දැන් අපි මමත්වෙන් වැහිලා. ඒක තමයි මම කිව්වේ අධ්‍යාත්මික දේවල් ගන්න බෑ මේ දැනුමෙන් ගන්න බෑ. දැනුම කියන්නේ මම. මම නැති වුණාම තමයි මේක තේරෙන්නේ. ඒක තමයි ධ්‍යානය කියන්නේ. බොහොම මේ කෙටියෙන් යන්නේ හරි ෆාස්ට් මේ සබ්ජෙක්ට් එකේ. එතකොට රූප කලාපය ගොඩ නැගෙනකොට මමත් ගොඩ නැගෙනවත් එක්කම. මම සහ රූපය එකක්. ඔව් මම මෙහෙම ඇහුවොත් මට බඩගින්න දැනනවා ඒක හන්දා මං කන්න ඕන කියලා කිව්වොත් ඔව් ඒක චේන් රියැක්ෂන් එකක් තියෙනවා. ඒ භවවීමේ මූලික ලක්ෂණය තමයි මේ ඇලීම, රාගය, නැත්තම් තෘෂ්ණාව කියන අපේ වචන වලින් කියන එක. attachment ඉංග්‍රීසි වලින්. ඒ attachment එක කියලා කියන්නේ භවවීමේ තියෙන attachment එක මේ ඔය හිල්ටන් එකේ කණ්ඩවත් අරවා ඒව නෙවෙයි. ඒ attachment එක වෙනස්. මොකද්ද කියලා අහනවා ඊළඟට ප්‍රශ්නේ. එහෙනම් මොකද්ද මේ attachment එක? මේ attachment එක ඇවිල්ලා to be, to survive, to exist. පැවැත්ම සඳහා. ඒ කියන්නේ මේ මට නැති වෙන්න බෑ. ඔව් ඒ කියන්නේ මට හුස්මක් ඉහළට සහ පහළට ගන්න යම්කිසි ආහාරයක් මට ඕනෑ කරනවා කියලා කිව්වොත් හරි. ආහාරය එන්නේ අර අධ්‍යාත්ම දැන් ආපහු සබ්ජෙක්ට් එකට එනවා වගේ. ඔව්. අර අධ්‍යාත්මය කියන එකේ තියෙනවා පැවැත්ම සඳහා අත්හල නොහැකි තෘෂ්ණාවක්. වෙන මොකුත් නෙවෙයි. පැවැත්ම සඳහා. මේ විශ්වයේ පැවැත්ම සඳහා මේ විශ්වානුව ඔය කියන්නේ අධ්‍යාත්මය කියන්නේ විශ්වානුව. ඔය විෂ්ණු හාමුදුරුවෝ කියලා වේදේ කියන්නේත් ඔය විශ්වානුව තමයි. ඕක සෙපරේෂන් එකකින් ඉන්ඩිවිජුවලයිස් වුණාම තමයි විෂ්ණු දෙවියෝ විෂ්ණු දෙවියෝ කියලා ඒගොල්ලෝ ඒ දේ තව කතන්දරයක්. ඒ කියන්නේ වේදේ කියන්නේ පිටිපස්සේ තියෙන විශ්ව නිර්මාණය ගැන. ඒගොල්ලොත් මේකම තමයි කියන්නේ.
නමුත් ඒගොල්ලෝ කිව්වේ අවුරුදු 10,000කට 20,000කට තමාරලාට 30,000කට ඉස්සරහ හිටපු ඒ පෘථග්ජන සාමාන්‍ය මේ වන කැලෑවල ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඒ යුගයේ හැටියට කියන්නේ. ඒකනේ කතරගම දෙයියෝ මොණරෙක් පිට උඩ ඉන්න පෙන්නන්නේ. ඍෂිවරයෙක් කිව්වහම කතරගම දෙයියෝ මෙන්න මේ ස්වරූපය මේකයි මේ කියලා කිව්වහම ඉතින් අර ගෝලයා ශ්‍රවණයෙන්නේ ඔක ගන්න ඉස්සර පොත් තිබුණ නෑනේ. එතකොට ගුරුවරයා කියනවා මේ මුණරෙක් විලාසයෙන් මේ විදියට මෙන්න මේ මතු පිට තමයි ඉන්නේ කියලා. අපේ වචනේ නෙමෙයි කියන්නේ. එතකොට ඒක මුඛ පරම්පරාවෙන් ඇවිල්ලා මොණරෙක් මතු පිට වගේ තමයි ඉන්නේ කියන එක විතරේට නගනවා මොණරෙක් මතු පිට ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සු ඒක තේරුම් ගන්න ඒ විදියට. ඒක තමයි සම්මුති සත්‍යයට ආපුවම වෙනස් වෙලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේ වෙන විදිහකට කිව්වොත් ආධ්‍යාත්මික දේ වචන වලට ගේන්න ගියාම ඒක රූපකයක් බවට පත් වෙලා ඊට පස්සේ ඒක චිත්‍රයක් බවට පත් වෙලා සම්මුතියට එකතු වෙනවා. සම්මුතියට එකතු වෙනවා. සම්මුතිය නමුත් සම්මුතියට එකතු වුණාට පස්සේ අර නියම ඍෂිනාණයෙන් ප්‍රකාශිත අධ්‍යාත්මික සම්භවයේ තියෙන සත්‍ය නෙවෙයි ඇත්තටම කියවෙන්නේ. ඒ සත්‍ය පිටිපස්සේ තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා. එතකොට දැන් කතරගම දෙයියෝ මොණරෙක් පිට ඉන්නවා කිව්වාම ඒක අපේ අය බේම ගන්නේ කතරගම දෙයියෝ මොණරෙක් පිට නම් ඉන්නේ කතරගම දෙයියෝ තමයි. නමුත් කතරගම දෙයියෝ මොණරෙක් පිට නෙවෙයි ඉන්නේ. කතරගම දෙයියෝ මේ දේව සේනාධිපති මහා අධිබලත් ඊශ්වර දෙවියන්ගේ පුතාය කියන එක නේ. මේක මහා විශ්වය පුරා විසිරෙන විඥාන මූලධර්මයක්. මේකට අවශ්‍යද මේ කැලෑවේ මේ පස්වල කොට යන නැත්නම් සත්තු දඩයන් කර යන දි รา පත් වෙන ශරීරය දි รา පත් වෙන මොණරෙක් උඩ ඉන්න. ඔව් එතකොට මම පොඩි මෙහෙම දෙයක් දැන් ආපහු මාතෘකාවෙන් පිට යනවා. ඔව් නෑ මෙහෙම දෙයක් කියනවා. දැන් මේ අපි මේ වැඩසටහනේ සංකල්ප කියන එකේ ඔබතුමා වගේ අය ගෙන්නන්නේ මේ අපි අර කිව්වා වගේ සම්මුති සත්‍යයට පිටිපස්සෙන් සැඟවිලා තියෙන ආධ්‍යාත්මික ඉතාම වටින දේ එළියට ගේන්න. එතකොට දැන් අපි ගියාම මොනර පිලක් අරගෙන අපිට සුබ ප්‍රාර්ථනා කරන හොඳක් වෙන්න ආශිර්වාද කරනවා. ඒ කරන්නේවට අපි වාහනයක් ගත්තයි කියමුකෝ. සාමාන්‍ය මිනිස්සෙක් වාහනයක් අරගෙන ওই වාහනේ එළියට දාන්න කලින් අපි එහෙනම් මෙතන මේ දේවාලයට ගිහිල්ලා පඳුරක් මේව කළා අර දෙහි ගෙඩි මම දැකලා තියෙනවා එක එක එල්ලලා මේව කරනවා. මේවා මේවා හාස්‍යයට ලක් කරන්නවත් මේවා අඩු කර අවතක්සේරු කරන්න කරන දෙයක් නෙවෙයි. නමුත් මේ සම්මුතිය කියන තැනට ඔය ඒක ඔබතුමා යන තැන සහ දැන් භාවිතා වෙන දේ ආගමක් විදියට හෝ වැදහිල්ලක් විදියට භාවිතා වෙන දේ. නමුත් ඒව පිටිපස්සේ ඒකේ පටන් ගන්න කියන ආධ්‍යාත්මික කියන විශ්වාසය හෝ විශ්ව දැනුම හරහා ආපු දේ හරි එතන තියෙන්නේ. එතකොට දැන් මාතෘකාවේදී අපි කිව්වා දැන් අපේ රටේ ගත්තම මම හිතන්නේ මේ වෙනකොට මිලියන 22ක් ඉන්නවා. ලෝකේ ගත්තම මිලියන 7.5ක් ඉන්නවා. මම මේ ඊයේ මේ වැඩසටහනට එන්න කලින් මම බැලුවම කිව්වා දවසකට 8000ක් මැරෙනවා කියලා. ඒ මැරෙන්නේ බඩගින්නේ, සාගින්නේ. ඒකෙනුත් වැඩි හරියක් බොහොම සෝචනීයයි දරුවෝ. සාමාන්‍ය අලුත ඉපදිච්ච දරුවෝ, අවුරුදු 5ට අඩු දරුවෝ. ඒක මම කියන්නේ හේතුව තමයි මේ කොවිඩ් කියන ව්‍යසනයක් ඇවිල්ලා අපි ඊටාම තැති අරගෙන දැන් මේ ඉන්නවා මේ කාලේ. මාස්ක් දාගෙන යනවා, අත් හොදනවා, යම් දේවල් කරනවා. නමුත් අර හැමදාම වෙන 8000ක් මැරෙන එක ඒක පැන්ඩෙමික් එකක් හෝ ප්ලෑන්ඩෙමික් එකක් හෝ ඔය කියන එක ලස්සන වචන වලට හෝ එන්නේ නැහැ. හැමෝම මේක දිහා අහක බලාගෙන ඉන්නවා. එතකොට බොහොම සරල ප්‍රශ්නයක් මම අහනවා. ඒක මිනිස්සුયો විදිහට, මනසින් උසස් මිනිස්සු විදිහට ඒක අපි කළ යුතු දෙයක්ද? ඒ මනුස්ස වර්ගයාටම කරන නිග්‍රහයක්ද? ඒ මැරණ එකට පිළියම් යොදන්නේ නැති එක ගැන දහන්නේ. ඔව් ඒ කියන්නේ අපිට අපි හිතමු නියුක්ලියර් වෙපන්ස් වලට මෙච්චර ප්‍රමාණයක් වියදම් වෙනවා. ඒ කියන්නේ බලය ආධිපත්‍ය සඳහා. නමුත් ඒවා ආහාර උත්පාදනය සඳහා දුන්නොත් මේ හැමෝම මේ කුසගින්න, බඩගින්න කියන දේ මුදවන්න පුළුවන්. නමුත් දේශපාලන හෝ බලය පිළිබඳ කාරණා නිසා හෝ ඒ දේ ඒ මිනිස්සුන්ට කන්න දෙන්නේ නැතුව ඇටසැකිලි වෙලා මැරෙන වෙලාවේදී අපි අර වගේ අපේ අරමුණු වලට යනවා ලෝක ආධිපත්‍ය සඳහා. එතකොට හැබැයි මේ සෑම දෙනාම මිනිස්සුયો. හොඳ අධ්‍යාපනයක් ලැබලා හොඳට ඉන්න මිනිස්සුયો. ඒක මනුෂ්‍යත්වයට කරන
මොන වගේ සැලකිල්ලක්ද? ඒක ගැරහීමක් නෙවෙයිද? ඕ එක්තරා විදිහක මනුෂ්‍යත්වයට කරන ඒක අගරු කිරීමක්. අගරු කිරීමක් ඒකට ප්‍රධාන ඒකට හේතුව මේ මනුෂ්‍යයාගේ මමත්වයේ තියෙන සර්වයිවල්නේ. ඔව්. මමත්වය කියන්නේ සර්වයිවල් ටූල් එකක්. ඔව්. ඒක තමයි මේන් බේස් එක. තව දවසක් හරි තව දවසක් හරි ජීවත් වෙන්න විතර නෙමෙයි. අනිත් අයට මට පේන අනිත් දේවල් වලට වැඩිය මම මාව උසස් කරගන්න ඕනේ කියලා. ඕකත් අධ්‍යාත්මයේ තියෙන ගුණාංගයක්. අර කැපිලා පේනවා කියලා කිව්වොත් කැපිලා පේන්නෙත් ඒකේ අංගයක්. දැන් හැම මිනිස්සෙක්ම හිතනවා අපිට එක choice එකයි තියෙන්නේ. මනුස්ස සත්වයේ හැටියට අපිට එක choice එකයි තියෙන්නේ. දැන් මම ෂර්ට් එකක් ගන්න ගියාම මම මේ ෂර්ට් එක මට හොඳයි කියලා මම ගන්නවා කොහේ හරි අපි තුමු ගිහිල්ලා ගන්නවා. අරගෙන මම මේක ඇඳන් එනවා. දැන් මේ තියෙන හොඳම ෂර්ට් එක මම මුදල් තියනවා කියලා හිතමු. හොඳම ෂර්ට් එක ඇඳන් ගන්නවා. දැන් මම දකින්න ඔයා තව ෂර්ට් එකක් ඇඳන් ඉන්නවා දැන්. දැක්කා මට හිතෙනවා අඩේ මේ ෂර්ට් එක මේකට මගේකට වැඩිය හොඳයි නේද? මට අරක තිබුණා නම් හොඳයි නේද? ඒකට අධ්‍යාත්මය හිතනවා මේ මමත්වය. හිතනවා මම මීට වැඩිය උසස් වෙනවා අරක කරන්න. අරක මට තිබුණා නම්. මට ටිකක් ලකුණු වැඩියෙන් වැටෙනවා. ඒ කියන්නේ මේක මේ ඕක තමයි මේ අධි වෙන්නේ අධි ආත්මයක් වෙන්නේ ඔතනයි ප්‍රශ්නේ. ඕක නිමෙන්නේ නැහැ. ඔය එතනට පොඩි කුණු කෑල්ලක් මේක ඇත්තටම කුණු කෑල්ලක්. දැන් අපි සාමාන්‍යයෙන් පුරුෂ දැන් ඔබතුමාත් පුරුෂ මමත් පුරුෂ. දැන් අපේ ඔය රාගින්න කියන එකේදී අපි කියනවා to do things to impress. අපි සාමාන්‍යයෙන් අපි තියමු පොඩි බර්ත්ඩේ පාටි එකකට හරි මොනවා හරි පොඩි ෆන්ක්ෂන් එකකට ගියා. අපි ටිකක් ලස්සනට ඇඳලා යනවනේ. එක විදිහකට ඇඳලා යනවා. එතන ගියාම අපේ යටිහිතේ මම මේ කියන්නේ මගේ මමත් තරුණ කාලේ පහු කරන් ආවා. අදටත් හැබැයි ඒ දේ තියෙනවා. අවංකව කතා කරොත් තියෙනවා. එතෙන්ට ගියාම මේ කාන්තා පාර්ශවයේ හිත ඇදගන්න සදා යම් අපි අඳිනකොටත් අපි කණ්ණාඩියෙන් බලද්දිත් අපි හිතනවා මේක ලස්සනද? ඕන්නම් වයිෆ් ගෙනුත් අහනවා. මේක ලස්සනද? මේ ෂර්ට් එක මට හරියනවද? සමහර වෙලාවට බිරින්දත් ඇවිල්ලා දැන් කියනවා නෑ ඔයාට ඒ පාට හරියන්නේ නෑ ඔයා මේක අඳින්න. නමුත් මෙතන පොඩි කම්පිටිෂන් එකක් පොඩි තරංගකාරීත්වයක්ත් හිත ඇතුලේ තියෙනවා. මොකද අපි දන්නවා මේ අහවලා එනවා මෙතෙන්ට. නළුවෙකුත් එනවා කියලා අපේ යටිහිතේ ගොඩාක් මේ සම්බන්ධ ඉන්ෆර්මේෂන් තියෙනවා. මේගොල්ලෝ එනවා. එතකොට මටත් සෙකන්ඩ් වෙන්න බෑ. මමත් ටිකක් ඒගොල්ලන්ගේ මට්ටමෙන්ම ඉන්න ඕන. ජීවිතුවට ඉන්න ඕන කියලා. ඒක අර රාගින්නේ කෑල්ලක් නේද? රාගින්න වැඩ කරන්නේ මමත්වයේ උදෙසා. එතන පෙනිලා ඉන්න කැපිලා පේන්න. ඒ කැපිලා පෙනීම අර ඇතුළේ ඉන්න ඒ කියන්නේ ওই මමත්වයේ කියන එක තමයි මේ ප්‍රශ්නේ මුළු විශ්වෙම විශ්වයේ දුවන්නේ මමත්වයේ නිසා. ඇත්තටම ප්‍රශ්නයක් කියන්න බෑ. ඒක අවශ්‍යතාවයක් නේද? මමත්වයේ තමයි විශ්වය. මමත්වයේ නිසා තමයි විශ්වය බිහි වෙන්නේ. විශ්වය ඉස්සරහට දුවන්නේ. කෙනෙක් ක්‍රියාත්මකනේ අර කිව්වා වගේ මගුල් ගයක් මේක යනකොට ලස්සනට ඇඳලා යනවා. සමහරලාට අනිත් පාර්ශ්වයන් ආකර්ෂණය කර ගැනීම හෝ නැත්තම් කැපී පෙනීම නිසා එතකොට මමත්වයේ වැඩ කරන්නේ. එතකොට ඒකෙදි අර මමත්වයට තියෙන උසස් වීම සහ මේක මේ බලය තාවුරු කර ගැනීම වගේ එකක් තියෙන්නේ මේකේ. මමත්වයේ. ඒකටත් හේතුවක් තියෙනවා පිටිපස්සේ. ඒකට හේතුව තමයි මේ අධ්‍යාත්මය නැත්නම් අධ්‍යාත්මය කියනවා නේද? මේක විශ්ව පූර්ණ අධ්‍යාත්මයක්. ඒකට තමයි God Almighty God කියන්නේ මුස්ලිම් භක්තිකයන් අල්ලා දෙවියන් වහන්සේ කියන්නේ මේ අපි මේ විශ්ව දෛවය මේක. නිර්වාණය නෙවෙයි. මේක ප්‍රෝග්‍රෑම් එකක් කියලා වචනයක් දැම්මොත් ප්‍රෝග්‍රෑම් එකක් තමයි අපි ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරනවා දැනුත්. ඔව් අපි එතකොට මේ ප්‍රෝග්‍රෑම් මේක මේ හරි අමාරු එක පාර්ට් දැන් ඒ කියන්නේ දැන් ඔයාගේ යන ගමන හරි ස්පීඩ්. ඔව්. මේවා එක්ස්ප්ලেইন කරගෙන මේ පැත්ත පෙන්නලා මේ පැත්ත පෙන්නලා අර පැත්ත පෙන්නලා ඊළඟ පීරියඩ් එක ගිහිල්ලා ආයි මේ පැත්ත එහෙම යන්න ඕනේ. නැත්තම් ප්‍රේක්ෂකයන්ට සමහරවිට මේක මේ කියන දේත් මොකක්ද හරියක් තියෙනවා. නමුත් මේක මේ පයින්නවා ඉස්සරහට නේද වගේ එකක්. ඔව් දැන් අපි පොඩ්ඩක් සරල කරොත් දැන් ප්‍රෝග්‍රෑම් එක කියනවා දැන් අපි හිතමු කතෝලික ආගමේ අපි කියනවා දෙවියන් වහන්සේ මේක නිර්මාණය කළා ඔබතුමන්ලා මෙහෙම ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල ඔබතුමන්ලාට මේවා ලැබෙනවා. සමහර වෙලාවට නොලැබෙනවා. මිනිස්සෙක් නැති වුණාම කියනවා that's God's wish කියලා කියනවා. හිත හදා ගන්නවා. ඒවට ඊට පස්සේ වතාවත් කළා ගෙවල් වලට ගිහිල්ලා ජීවිතයට මුහුණ දෙනවා. මේ හැමෝම හදන්නේ මේ ජීවිතේ යම් විදිහකට උපරිම විදිහට ගෙවන්නනේ. හම්බෙන මුදලින් හොඳට කාලා බීලා ළමයි හදලා ඉස්කෝල වලට දාලා
යම් සාර්ථකයි කියලා සාර්ථකත්වය කියන හදාගත්ත මොකක් හරි ලේබල් එක හෝ හදාගත්ත කබඩ් එකට මේ ටික ඔක්කොම දාන්න. හරි. එතකොට අපි හැමෝම ඒක කරන්න සීමිත සම්පත්වල අසීමිත උවමනාවන් මීට් කරන්න ඒක සම්බන්ධ කරන්න හදන මේ වෑයමක අපි ඉංග්‍රීසි භාෂාවෙන් කිව්වොත් මේ රැට් රේස් එකක් දුවනවා. උදේ නැගිට වෙලේ ඉඳන් දුවනවා. දැනට වෙලා තියෙනවා සෝචනීය තත්ත්වයක් මේ බිලෙන් බිලට පනින කුරුල්ලෝ බවට අපි පත් වෙලා තියෙනවා. ලයිට් බිලක් එනවා, වතුර බිලක් එනවා, ළමයාගේ ස්කූල් ෆී එක එනවා, වෑන් ෆී එක එනවා, දෙනවා. ගෙව්වේ නැත්තම් ගෙදර පසුබිම විනාශ වෙනවා. එතකොට ඒක උඩ අර ගෙදරින් එළියට බහින ගෘහමූලිකයා තරඟකාරී සමාජයකට ගිහිල්ලා මුදල් හම්බ කරන්න යනවා. ඒ මුදල් හම්බ කරන්න ගියාම මං එන්නේ වටෙන් කැරකිලා එන්නේ ඒ පුද්ගලයා ධාර්මික පුද්ගලෙක් නම් මොනම ආගමකට අදාළද කියන එක අපිට වැඩක් නැහැ. නමුත් ධාර්මික ධනෝපායනය කියන තුල මේ සියලුම දේවල් අවශ්‍යතාවයන් ඉටු කරන්න එතුමා එළියට බහිනවා. සමහරවිට තැඹිලි කරත්තයක් කරගෙන යන මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඔබතුමා වගේ කෙනෙක් නම් වාහනයක නැගලා උසාවියට යනවා වෙන්න පුළුවන්. නමුත් මේ අන්තිම අරමුණ ධාර්මික ධනෝපායනය. තමා පිළිගත් නීති සම්ප්‍රදායක් ඇතුලේ වැඩක් කරලා ගෙදරට ධනෙ ගෙනල්ලා ඒ ළමයින්ට කන්න බොන්න දීලා අධ්‍යාපනය දීලා කියන ওই කාරණා ටික. නමුත් එතනදී තරඟකාරීත්වයේ ඇතුලේ තමයි මේ ටික කරගන්න වෙන්නේ. ඒ තරඟකාරීත්වයේ තුල දැඩි තරඟකාරීත්වයේ තුලම සමහර අය ඉන්නවා මේක මේ ධාර්මිකව කරන්නේ අපි කියනවා අර ෂේප් එකයි පාරයි. ගේමක් ගහමු. කොහොම හරි කමන්නේ සල්ලි හොයමු කියන අවාසනාවන්ත තැනකට ඇවිල්ලා ඉන්නවා. ඒක ඇතුළේදී අර පුද්ගලයා සමාජයට මානසිකව කඩා වැටෙනවා. මොකද ඒ පුද්ගලයා 10000ක් හොයන්න හදනකොට යමහා පුද්ගලයෝ මං කියන්නේ පොඩි අත්සනක් ගහලා ලස්සන ලියකියවිල්ලට අත්සනක් ගහලා තරුපයේ හෝටල් එක කාලා මිලියන ගාණක් අතට එන්නෙත් නැහැ මොකක් හරි account එකකට ගිහිල්ලා යනවා. එතකොට ඒ පුද්ගලයා වාහනයක යනවා. යනකොට අර මිනිස්සෙත් ඒ පාරෙම යනවා. ඒ අර මිනිස්සයාට මේ මටත් වෙන දෙයක් මම කියන්නේ ඒ මොනස කල්පනා කරනවා අර මිනිස්සයා ගොඩක් පින් කරලා තියෙනවා. මේ ගොඩක් පින් කරලා තියෙනවා. මේ පෙර ආත්මවල අපේ පන්සල් පල්ලි වලත් කියනවා ඒක එයාගේ ලැබීම. එතකොට එයාගේ කලින් කරපු පින් වලට පේනව නේද? පින් කරලා යන වාහනේ දැක්කද? අපේ විශේෂයෙන්ම කාන්තාව උලුප්පල කියනවා අර මිනිස්සයා තවත් මානසිකව ඇද වැටෙනවා. අර මිනිස්සයා දාඩිය මහන්සියෙන් ඒ රුපියල් 10000 ගේන්න කියන දේ බොහොම අව탁සේරු කරලා බලන්න යන වාහනේ අවුරුද්දයි යතන වැඩට ගියේ. දැන් වාහනේ යනවා. දැන් එන සතියේ යුරෝපියන් ටුවර් එකක් යනවා. යුරෝපේ පවුලත් එක්කම යනවා. all expenses paid කියලා කියනවා. අර මිනිස්සයා බලු කුක්කෙක් ගන්නට වැටෙනවා. කම්පා වෙනවා. ඔව් කම්පා වෙනවා. අයි මට මෙහෙම වෙන්නේ කියලා අහනවා. දෙයියෝ ඉස්සරහා ගිහිල්ලා වැඳ වැටෙනවා. බෝධි පූජා යනාදී වශයෙන් මේ කරන්න තියෙන ඔක්කොම ඒවා කරනවා. යාළුවෙන්ගෙන් ඇඩ්වයිස් කරනවා. සමහරවිට ඇඩ්වයිස් ගන්න බාරක. ප්‍රශ්නේ මොකක්ද? ඔව් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මේ රාගින්න සහ බඩගින්න අතරනේ අපි යන්නේ. එතකොට ගෙදර ළමයින්ට කන්න දෙන සහ ඒ බඩගින්නට කන්න දෙන්නේ පොල් රොටියද හිල්ටන් එකේ දෙන්න කියන ඔන්න ඔය කාරණාවට එනවා. ගෙදර කට්ටිය කැමති අපි හිල්ටන් එකේ බුෆේ එකට යන්න. අර පුද්ගලයාට ආර්ථිකේ නෑ එතනට ගන්න. එයාට පුළුවන් ගිහිල්ලා ඔය රහීමා වගේ තැනකින් කොත්තු රොටි ටිකක් අරන් යන්න. හැබැයි මේ මිනිස්යාගේ හිතේ තියෙන්නේ මේ ගෙදර කට්ටියට හිල්ටන් එකෙන් කන්න දෙනවා කියන මේක. හැබැයි ගෙදරදී මේ පිළිගැනීම ලැබෙන්නේ නැහැ. නමුත් බඩගින්න සහ රාගින්න අර බඩගින්න නිවෙනවා. බඩගින්න නිවුණට ගෙදරින් රාගින්න නිවෙනවද? නිවෙන්නේ නැහැ. නිවෙන්නේ නැත්තේ ඒක නිවුණොත් හැම අවස්ථාවකදීම එහෙම නිවුණොත් මේ විශ්වය ඉස්සරහට යන්නේ නැහැ. ඒක අවස්ථාවයක්ද එහෙම ඉස්සරහට? ඒ රාගින්න නිසා තමයි එයා හදාගන්නේ මට මේක හම්බුනේ නැහැ. මට මේක ඕනි කියලා තෘෂ්ණාවක් හදාගන්නවා. එයා ඒකට උත්සාහ කරනවා. ඒ තෘෂ්ණාවේ තියෙනවා ඒ අධ්‍යාත්මික භාවයේ තියෙනවා රූප කලාපයක් අල්ලගෙන හිල්ටන් එකේ දැකලා හිල්ටන් එකේ මෙහෙමයි කියලා අපි අදහසක් තියෙනවනේ. ඒ අදහසත් එක්ක දැඩි අවශ්‍යතාවයක් සිත කවා ගන්නවා. දැන් ඒ කවා ගන්නකොට එතන තෘෂ්ණාව සහ අකුසලයක් තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. ඒ අකුසලයක් එක්ක එයාව මේ පොළවේ මේ පහළ තල වලට බඳිනවා. බැඳීමක් ඇති වෙන ඒ වෙලාවේ. ඒක සිද්ධ වුණේ ඒ වෙලාව වුණාට මේ විශ්ව ශක්තියට ඒක එකතු වෙන්නේ.
එයාගේ අධ්‍යාත්මයේ තියෙන ශක්තියට එකතු වෙන්නේ. ඒක මෙමරි එකක් විදිහට යනවා. මෙමරි නෙවෙයි ඒක. මෙමරි කියන එක මේ බ්‍රේන් ඩෙඩ් වුණ ගමන් මෙමරි ඉවරයි. ඒකනේ අපිට ගියාත් මතක නැත්තේ. නමුත් විශ්ව ශක්තිය මේ එනර්ජි වල තියෙනවා මේ ක්වොන්ටම් ලෙවල් වලටත් එහයින් තියෙනවා මේ එනර්ජි වල ස්වරූපය ෆ්‍රීකවන්සි එකක්. ඒක ඉම්ප්‍රින්ට් එකක් විදිහට ඉම්ප්‍රින්ට් එකක් හැටියට යනවා. ඒ ගිහිල්ලා ඊළඟ භව වෙනකොට ඒ කියන්නේ අපි දැන් භව වෙන කියන දරුණු වචනෙන් අයින් වෙලා අපි ආයි උපදිනකොට කියලා සරල වචනෙට එමු. නැවත ඉපදෙනකොට අර ඉම්ප්‍රින්ට් කරගත්ත එනර්ජි ෆ්‍රීකවන්සි පැකේජ් එකේ හැටියට තමයි එයාට වටපිටාව මැවෙන්නේ. එතකොට අර පෙර භවයේදී නැත්තම් දැන් හිල්ටන් එක ගැන හිතලා හදාගත්ත තෘෂ්ණාව ආසාව අරවා මේවා ඔක්කොම එක පැකේජ් එකක් හැටියට ටික් ගාලා අධ්‍යාත්මයට කැවෙනවා. ඔයා මේ දරුණු ප්‍රශ්නයක් අහන්නේ මගෙන්. මේක තමයි කර්ම විපාකය දෛවයේ හැටියට කොහොමද පෙරලෙන්නේ කියලා මම කෙටියෙන්ම කියනවනම්. ඔය ලොකුවට ඔයා කතා කරලා කිව්වේ මිනිස්සෙක්ගේ කර්ම විපාකය කොහොමද දෛවයේ හැටියට පෙරලෙලා නැතුව ඊළඟට මේක මතුවෙන්නේ. අයි අරයට රත්තරන් මාලයක් තේද්දි මට සුදු ලෝහ මාලයක් දාගෙන ඉන්නේ ඇයි කියලා. ඒක තමයි ප්‍රශ්නේ. එතකොට මේ රූපතල ගොඩනගින්නේ පෙර දෛවය අනුව. මේ රූපතල අපි හැමෝම හිතන් ඉන්නවා මේ රූපතල ගොඩනගින්නේ මේ අපි මේ දැන් කරන එක නිසා කියලා. දැන් කරන එක නිසා නෙවෙයි. ඉච්ඡර බලවත් අදිෂ්ඨානයක් අපිට නැහැ සාමාන්‍ය පෘථග්ජන මිනිසුන්ට. ඍෂිවරුන්ට මහරහතන් වහන්සේලාට තියෙනවා. ඒ මොකද මේ රූපතලයෙන් ඒගොල්ලෝ වියුක්ත වෙලා ඉන්නේ. රූපතලයේ කනෙක්ෂන් එක අතහැරලා තියෙනවා. ගැලවිලා ඉන්න හන්ද ඒ දෙක කන්ට්‍රෝල් එක කරගන්න පුළුවන්. ගැලවිලා ඉන්නකම් කන්ට්‍රෝල් එක කරන්න පුළුවන්. නමුත් ධානයන්ගේ නැත්තම් ගැලවි වියුක්ත වීම අතහැරලා ආපහු මේකට කනෙක්ට් වුණ ගමන් ආපහු දෛවයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට දෛවය කියන එකටමද අපි කර්මපතය කියලා කියන්නේ නැත්නම් ඒක දෙකක්ද? දෛවය කියන්නේ කර්මපතයමයි. ඒ කියන්නේ තමන් මම මේ සරල කරන්නේ මේ ධර්ම මාතෘකාවක් ගැන නිසා ඒ කියන්නේ අපි කියනවා පව්පින් හන්දා මේ දේවල් ලැබෙනවා මේ දේවල් නැති වෙනවා. දැන් සමහර වෙලාවට අපි බොහොම අපි දැන් ඔඩියන්ස් එකට කතා කරොත් හොඳ උස මහත ලස්සන මිනිහෙක් ඉන්නවා. ඒ මිනිස්සයා එක පාටම වාහනයක හැප්පිලා මැරෙනවා. එතකොට මිනිස්සු අඬා වැටෙනවා. අනේ මේ ගහක් ගලක් වගේ හිටිය මිනිස්සයා මේ මිනිස්සයාට මොකද වුනේ? තව අවුරුදු කීයක් ආයු වළඳන්න තිබ්බද කියලා එක්කෙනෙක් කියනවා. එතකොට ඒ සාකච්ඡාවට එනවා අපේ සාමාන්‍යයෙන් ජනතාව කෙනෙක් කවුරු ඇවිල්ලා කියනවා නෑ එයාගේ කර්මය. එයාගේ ආයුෂ ගෙනාවේ මෙච්චරයි කියලා කියනවා. එතකොට ඒකත් අර ඔබතුමා කියනවා වගේම ওই කර්මපතේ ඔය ඒ කෑල්ලක්ද එයාගේ ආයුෂ වැළඳීම සහ එයාට දැන් භාවිතාවෙන විදිහට අකල් මරණය. මරණය මම දන්න විදිහට අකල් කියලා එකක් නැහැ. මැරෙන්න ආපු වෙලාවම මැරෙනවා. නමුත් බාහිර වශයෙන් කියනවා අනේ යා මැරෙන්න තිබුණේ තව වයසට ගිහිල්ලා ළමයි හදලා එහෙම කියලා. නමුත් අර ආයුෂ නැතිවීම සහ දැන් එයා මැරුණට පස්සේ එයාට ওই බඩගින්නක් එන්නේ නැහනේ. ශරීරේ මැරෙලා. මම මේ කියන්නේ බොහොම පහත් තල එක. මැරිච්ච මිනිස්සෙක්ට බඩගින්නක් එන්නේ නැහැ. වටේ ඉන්න මිනිස්සු හදන්නේ මේ මිනිහ කුණු වෙන්න කලින් ගිහිල්ලා කොයි හරි දානවා. දැන් මම එයාගේ ශරීරයේ මැගට්ස්ලා කාලා ඒගොල්ලන්ගේ බඩගින්න නිවා ගන්න. දිගටම යන බඩගින්න. හරි. නමුත් අර ලස්සනට තිබ්බ රූපකාය ගැන කවුරුත් වෙන්නේ අපෝ මේ ගෙදර නම් තියාගන්න බෑ. ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට දානවා. අනේ මගේ පුතා මගේ හස්බන්ඩ් කියන කතාවක් නෑ. ටික වෙලාවක් යනකම් තියෙනවා මේක. ටික වෙලාවක් යනකම් මූණ අත ගන්නවා මේව කරනවා ඊට පස්සේ කියනවා අල්ලන්න එපා ජර්ම්ස් එනවා කියලා ඕඩිකොලොන් ටිකක් දානවා. මම දැකලා දිනවා කාන්තා පාර්ශ්වයෙන් ඇවිල්ලා ඕඩිකොලොන් දානවා අත් දෙක පොඩ්ඩක් හොද ගන්න. ඒ ජීවත් වෙන්නේ අර ජීවමාන වෙච්ච කෙනාගේ චිත්‍ර රූපය අල්ලගෙනනේ. ඔව් ඒක මලමිනිය අල්ලගෙන නෙමෙයි ජීවත් වෙන්නේ. අරයා අනේ මගේ පුතා කියලා අල්ලගත්ත තැන හිතලා තමයි දුක් වෙන්නේ. ඊට පස්සේ මිනිහා අල්ලනකොට දන්නවා මේක කුණු වෙනවා කියලා. එතකොට හිතනවා අපෝ මේක මේ ඉක්මනට දාන්න ඕනේ කියලා හිත ඇතුලින් දන්නවා. හිත ඇතුලේ හිත කියනවා. ඒ දන්නවනේ මේක බලන් ඉඳලා කුණු වෙනවානේ. ඔව් එතකොට මෙහෙම එකක් මම අහන්න කැමතියි. දැන් අපි හැමෝගෙම දැන් අපිට කතාවෙන් තේරෙනම හැමෝම දන්නවා කොයි තාත්තා පුතා කවුරුන ආදරවන්තෙක් වෙන්න පුළුවන් ආදරවන්තෙක් වෙන්න පුළුවන් හැමෝටම මේ දේ වෙනවා කියලා දන්නවා. මේ ඩිසයින් ඇඳුම් ඇඳගෙන මේ මොනවා කරත් මේ මිනිස්සයා ඊළඟ තත්පරයේදී නැති වුණාට පස්සේ මේක කුණු වෙනවා කියන එක දැනනත් ඒ දිගටම ඒ වුණාට මේ ගොඩ ගහගෙන යන්නේ බඩගින්න හන්දද රාගින්න හන්දද ආධ්‍යාත්මය ගැන අවබෝධයක් නැති නිසා. ආධ්‍යාත්මයෙන් නිදහස් වෙලා නැති නිසා. මම පුළුවන් තරම් කෙටියෙන් උත්තර දෙන්නට. මම දරුණු තරක් ආවේ සමාවෙන්න. ඒ කියන්නේ ඔයා කියන දේ පැහැදිලි කරන්න වෙනම ප්‍රෝග්‍රෑම් එකක් ගන්න වෙනවා. ඔය හැම සබ්ජෙක්ට් එකක්ම මම දැන් ඔයා ආවා ටොපික්ස් 5කට විතර ආවා. ඒ පහම වෙනම කතා කරන්න පුළුවන්. පැය 2-3 කතා කරන්න පුළුවන් විසම. නමුත් ඔය සේරටම හේතුව
අධ්‍යාත්මයේ තියෙන ඇතුලේ ඉන්න මම නෙවෙයි මා කියන කොටස. මම කියනකොට මායන දෙකක් තියෙනවා. ඉස්සල්ල කියන මායනයි පස්සේ කියන මායනයි දෙකක් තියෙනවනේ. මේවා ඔක්කොම එකට ගැට ගහලා තියෙන්නේ. ඒ පිට කියන මා කියනකොට ඇත්තටම මේ රූප කලාප ඔක්කොම ඉන්ද්‍රියන් ඔක්කොම එකතු වෙන තැන තමයි පළවෙනි මායන. දෙවෙනි මායන තමයි එන්නේ කියලා ඇතුලේ මම කියන හුස්මක් එක්ක මම කියන නැත්නම් මම මායන දෙකක් එන්න ඕනේ නැහැ උතන්ට. පිට මායන අතෑරපු ගමන් මා විතරයි ඉතුරු වෙන්නේ. ඒ මා කියන්නේ අධ්‍යාත්මයට. භවංගසිත කියන්නේ ඒකට. එතකොට දැන් බුදුහාමුදුරුවෝ ඔය ධර්ම අවබෝධය කරා කියලා කියනවා. ධර්ම අවබෝධය කරා කියන්නේ සිද්ධාර්ථ කුමාරයා විදිහට හිටපු පුද්ගලයා සිද්ධාර්ථ කුමාරයාගෙන් ගැලවිලා විශ්වයට එකතු වීමද නැත්නම් විශ්වත් එක්ක මේ දෙන්නෙක් වෙලා තිබ්බ සිද්ධාර්ථ කුමාරයයි විශ්වයයි එකතු වීමද මේකට කියන්නේ? ඕක තවම වෙනම ප්‍රෝග්‍රෑම්ස් 5ක් 6ක් කරන්න පුළුවන් සාකච්ඡාවක් ඕක සිද්ධාර්ථ. නමුත් මම පුළුවන් තරම් කෙටි උත්තර දෙන්නම්. සිද්ධාර්ථ කුමාරයා ධර්මාවබෝධය නැත්තම් බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ඇත්තටම පෙර භවවලදීත් මේ විශ්වය ගැන පුදුම දැනීමක් තිබිච්ච අද්විතීය කර්මද පතයක්. හොඳේ? එක පුද්ගලෙක් නෑනේ මෙතන. භවවීමක් නේ තියෙන්නේ. සිද්ධාර්ථ කුමාරයා හැබැයි උපදිලා අර බොහොම සුළු වේලාවකින් නෙළුම් මල් 7ක් විපුණා කියනවනේ. පියවර 7ක් තිබ්බා කියලා. පියවර හදේ ඒ ඇවිල්ලා මේ සමහරු කියනවා අයියෝ මේ බොරු කතා කියලා කියනවා. ඒක බොරු නෙවෙයි ඒව වෙලාව සම්මුති සත්‍යයේ දැක්කෙන විදිය. රූපක විදියට කතරගම දෙයියන්ගේ මොණරා ගැන කිව්වා වගේ තමයි. ඒ පියවර ඒ 7 ඇවිල්ලා ඒ සිද්ධාර්ථ කුමාරයාගේ මේ ශරීරයේ තියෙනවනේ චක්‍ර 7ක්. ඔව්. ඒ චක්‍ර 7 පිබිදිලා විවෘත වුණා. ඒක එක අවස්ථාවකදී බුද්ධත්වයට පත් වෙච්ච වෙලාව. නෑ ඒ ඉපදිලා බොහොම සුළු කාල සීමාවක මට හරියට මතක නෑ දැන්. ඒ චක්‍රහත අවදි වීම ඇත්තටම ආධ්‍යාත්මික පියවරවල්. තතු අර ඉපදිච්ච ළමයා මෙහෙම අඩිය තියලා ගියා නෙමෙයි. දැන් පින්තූර වල තියෙන පොඩි ළමයා අර නෙළුම් යතේ තියන ඒක නෙමෙයි. ඒ සම්මුති සත්‍ය පෙන්වන විදිය. ඇත්ත සත්‍ය පරම සත්‍ය ඒක තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයා ලදරුවෙක් හැටියට උප්පත්තියේ ලැබලා බොහොම සුළු වෙලාවකින් එයාගේ මේ චක්‍ර 7ම අවදි වුණා. පූර්ණත්වයටපත් වුණා. එතකොට පූර්ණත්වයටපත් වෙන්න දැන් සාමාන්‍ය මිනිස්සුන්ට චක්‍රයෙන් එක චක්‍රයක් අවදි කරගන්න සමහරලාට අවුරුදු 10 15 කුණ්ඩලීනී කියලා වෙන භාවනා ක්‍රම අරවමව කියලා දුම උත්සාහයක් දරන ඒත් මේ බොහොම අර්ධ වශයෙන් සුළු වශයෙන් තමයි අවදි වෙන්නේ. සිද්ධාර්ථ කුමාරයාට අර පෙර කුසල් භාවයේ පාරමිතාවල බලය. ඒක ඇත්තටම පාරමිතාවල බලය. පාරමිතා කියන්නේ ප්‍රැක්ටිස් කිරීම. මේකයි කියලා විඥානය මෙහෙवला මේ සසර මේකයි ස්වરૂපය මේ දන් දෙන්න ඕනේ මේක අතහරින්න ඕනේ මේකෙන් වැඩක් නෑ අතනින් වැඩක් නෑ කියලා ඒ පාරමිතා එක එක පුරනවා ඒවා. ඒ බලය පාරමිතා කියන්නේ ඒකද? ඕ පාරමිතා ගොඩක් තියෙනවා. ඒවා පුරීම නිසා තමයි අර උප්පත්තිය ලැබලා සුළු මේකදී ඉබේ අර අධ්‍යාත්මික පියවරවල් 7 සම්පූර්ණ වෙනවා. ඇත්තටම සිද්ධාර්ථ කුමාරයා ඍෂිවරයෙක්ගේ තත්ත්වයටපත් වෙන්නේ අර ලදරු අවස්ථාවේදී. මොකද චක්‍ර සේරම අවදි වෙලා. ඍෂිවරයෙක් කියන්නේ චක්‍ර 7ම අවදි වෙලා 7 වෙනි චක්‍රයත් අවදි වුණා තමයි ශාස්ත්‍රාර්ථ චක්‍රය කියලා වචනෙන් කියන්නේ හින්දු ආගමේ වේදයේ කියවෙන්නේ ශාස්ත්‍ර චක්‍රය. ඒකත් 7ම අවදි වෙලා. එතකොට ශාස්ත්‍රාර්ය චක්‍රය අවදි කරගත්ත පුද්ගලයෙක් කියන්නේ ඇත්තටම ඍෂිවරයෙක්. එතකොට උපත ලැබලා බොහොම සුළු කාලයකදී මෙයා මහා ඍෂිවරයෙක්. ඒක ඒ වෙලාවේ යාට ලබන්න හේතුඵල වුණේ යා අර බුද්ධත්වයේ ලැබීම සඳහා මහා පාරමිතා ගොඩක් සසර පුරාවට සාරාංශකයේ අසංකල්ප ලක්ෂයක් පෙරම් පුරලා ආපු ගමනක් නේ. එතකොට අර චක්‍රහතම විවෘත වුණා. දැන් එතනින් එහාට එයා විශ්ව ඥානයේ එක්ක සම්බන්ධයි. මොකද 1 2 3 4 5 7 කියන එකේ 7 ඇරුණ ගමන් මේ දොරවල් වගේ මේවා. ඒ 7 ඇරුණ ගමන් උඩම එනර්ජි ලෙවල් එක තමයි විශ්වයේ එනර්ජි ලෙවල් එක. ඩවුන්ලෝඩ් වෙනවා ඔක්කොම ඩවුන්ලෝඩ් වෙනවා. එතනින් එයාට කවුරුවත් කියලා දෙන්න ඕනේ නැහැ ඇත්තටම. මොකද එයා දැක්ක ගමන් ඒකේ තියෙන මතු පිට තියෙන දෙයක් දැක්ක ගමන් ඒකේ මූල ධර්ම විෂය ක්ෂණිකව එයාට දැනගන්නවා. පොඩි දෙයක් අතුරු ප්‍රශ්නයක් අහනවා. මේ අමාරුයි දාන්න හරි. එතකොට දැන් අපේ පොතපතේ දැන් අමාරු වැටෙන්නේ නැහැ නේ. පොතපතේ මම ඒක කියන්නේ මොකද මගේ සීමිත දැනුමත් එක්ක අපිට කියනවා
ආලාර කාලාම උද්දිකාර ඔහෙම මට නම් හරියට මතක නැහැ. ඔය වගේ ගුරුවරු 4 දෙනෙක්ගෙන් යම් යම් දේවල් ඉගෙන ගත්තා කියලා. සමා වෙන්න ඕන මේ මම නම් ඔක්කොම දන්නේ නැහැ. ඉතින් මේ ගුරුවරු 4 දෙනාගෙත් ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන් උපරිමේ අරගෙන එතනත් මේකේ සත්‍ය නෙමෙයි මේක අවසාන තැන නෙමෙයි කියලා එතුමා යනවා. ඊට පස්සේ තවත් දේවල් කරලා ඒක හැමෝම අපේ බහුතරය දන්නවා රටේ. බුද්ධත්වයේ කියන දේ යම් කිසි දවසක පොහොදා දවසක එනවා. එතකොට අර මම එන්නේ එතෙන්ට දැන් අර උත්පත්තියේදී චක්‍ර 7ක් අවදි වෙලා ඇසිවරේක්ගේ තත්ත්වයේ හිටපු පුද්ගලයා එතන ගිහිල්ලා ඇයි යන්නේ ගුරුවරු ගාවට කියලා. එකක් එතන එක බස් වෝල්ට් එකක්. හොඳ ප්‍රශ්න. ඔව් ඊළඟ බස් වෝල්ට් එක තමයි එතන ඒ ගුරුවරු හම්බෙන්න මොනවා කාරණාවක් හරි ඒක මුතුමාට උත්තරයක් දෙන්න ඕන. ඊළඟ එතනත් නවතින්න නැතුව අවසාන වශයෙන් අග්‍රඵලයේ මේ බුද්ධත්වයේ කියන එකට ඔය ජර්නි එකේදී ආපහු යනවා. අර ගුරුවරු හම්බෙන්න ගියේ ඇයි කියන එක. ඊට පස්සේ මම අන්තිමට බුද්ධත්වයට ආවේ කොහොමද කියන එකත් අහනවා. ඔව්. ගුරුවරු හම්බෙන්න යන්නේ අපි මේ මනුස්සාත්මයක් ලැබුවාම මේ චක්‍රාත අවදි වුණාට අපිට සියලු දේවල් ග්‍රහණය වෙන්නේ නැහැ. ඒක නිකන් දැන් අපි හිතමු බැටරි එකක ෆුල් කැපැසිටි තියෙනවා. ෆුල් කැපැසිටි තිබුණ පළියට බල්බ් එකකට සම්බන්ධ කරනකම් පත් වෙන්නේ නැහැ. චක්‍රය අවදි වෙලා කියන්නේ මේ එනර්ජි මේක ඇත්තටම චක්‍ර කියන්නේ එනර්ජි සහ ශක්තිය සහ විඥානයේ මුසුවීමක්. මේ චක්‍ර 7 අපේ මේ මම කියලා හදාගත්ත මේ විඥානයක් තියෙනවානේ. අපි හැමෝටම තියෙනවානේ. ඒ විඥානයේ කොටස් තියෙනවා මේ 7ටම. මේක ෆිල්ටරේෂන් එක. උඩින් ලයිට් එකක් වැටෙනවා කියලා හිතන්න. ඒ උඩින් වැටෙන ලයිට් එක බ්ලූ කලර් ඉස්සෙල්ලම වයිට් ලයිට් එක, බ්ලූ කලර් ලයිට් එක, පර්පල් ලයිට් එක, ඊට පස්සේ බ්ලූ කලර් ලයිට් එක, ඊට පස්සේ ග්‍රීන් කලර් ලයිට් එක, ඊට පස්සේ යෙලෝ ඔරේන්ජ් කලර් චක්‍ර වලට තියෙන ඒ එකම ලයිට් එක තමයි එන්නේ. නමුත් ඒ ලයිට් එකේ ආලෝක කිරණ මේ හැම චක්‍රෙම තියෙනවා. දැන් මේවා මේ ලයිට් එකේ එනර්ජි. ඒවා එනර්ජි බැටරිස් වගේ. බැටරි එක කනෙක්ට් වෙන්න ඕනේ. දැන් සිද්ධාර්ථ කුමාරයාගේ බැටරි එක ෆුල් ඕවර්ෆ්ලෝයින් එතන. ඒක තමයි අර ෆුල් කැපැසිටි කියන එක තමයි අර මල විවෘත වෙනවා. නෙළුම් මලක් හැටියට පෙන්වන්නේ එනර්ජි විසිරීම. ඔය ඒ කියන්නේ එනර්ජි සෙන්ටර් එක ඕපන් වෙනවා. ඕපන් අප් වෙලා. දැන් ඕක කනෙක්ට් කරන්න මේ සිද්ධාර්ථ කුමාරයා කියන්නේ මිනිස්සෙක්නේ. ඔව්. එයා භෞතික ශරීරයක් තියෙන. දැන් එයා මේකේ මේ කනෙක්ෂන් එක ගන්න. බල්බ් එකට වයරින් එක කනෙක්ෂන් එක ස්විච් එක ඔන් කරගන්න යන්න ඕන ප්‍රතිපදාව එයාට මේ සම්මුති සත්‍යයෙන් ගන්න ඕනේ. අර බැටරිය තමන්ගේ ඔයා ගාව තිබුණාට බැටරිය ඔයා ඉලෙක්ට්‍රොනික ගැන වැඩ දන්න කෙනෙක් ගාවට ගිහිල්ලා තමයි නැත්තම් පන්තියේ ගුරුවරයාගෙන් හරි තමයි මේ කියලා දෙන්නේ මේ පුතා මේක මේ වයර් එක මේ දන්න පැත්තට හයි කරන රින පැත්තට හයි කරලා බල්බ් එක මෙහෙම හයි කරා මොන බල්බ් එක පත් වෙනවා කියලා. එතකොට ළමයා පත්තු කරලා බලනවා. අන්න ඒ වගේ දැන් සම්මුති සත්‍ය අපි මනුස්ස මේකක ඉපදුනහම අපි සියලු දේවල් අපිට තේරෙන්නේ නැහැ. මේක වැහිලා තියෙන්නේ. ඒක වැහිලා තියෙන්නේ මමත්වය. මමත්වය කියන්නේ මමත්වය. ඒ මනුස්ස මමත්වයක් තියෙනවා. හැබැයි හරි තුනී ඒගොල්ලෝ. ඒ මමත්වය අපේ තරම් ඝනකම නැහැ. අපි තරම් ඝනකම කියන්නේ අපිට මේක මේවා කරගන්නම බෑනේ. මමත්වය අපි මමත්වයේ උඩමනේ දුවන්නේ. පෘථග්ජන මිනිස්සු. දැන් අර වගේ උතුම් පාරමිතා පුරපු අයගේ මමත්වයේ දුරලීම සඳහා හරි ලේසි. නමුත් ඒගොල්ලන්ටත් යම්කිසි මෙවලමක් ඕනේ ඒකට. ඒ මෙවලමට තමයි ඒගොල්ලන් ඉස්සෙල්ලාම ඉතින් අපිට වගේ අර ඉස්කෝලේට ගිහිල්ලා 1 1 2 2 2 4 ඔය වගේ කියනවනේ. ඔය වගේ මේවක දෙනවා. නමුත් ඕක දෙන අතර යාට දැනෙනවා මේක මේ බොරු වැඩක් නේ මේවා ඉගෙන ගන්න එක මේවා නෙවෙයිනේ මේ සත්‍ය මේක නෙවෙයිනේ සත්‍ය. ඇතුලෙන් එනවා. ඇතුලෙන් තියෙන. අයි අර බැටරි ෆුල් නේ. ඇතුලෙන් එනවා දිගට. ඇතුලෙන් දිගට මේන ඕවර් පවර්ඩ් මේ හයි ටෙන්ෂන් කනෙක්ෂන්ස් තියෙන මේවකකට මේ නිකම් මේ පොඩි මේ උපකරණ හයි කරලා වැඩක් නැහැ. ඒකට හයි කරන්න ඕනේ මේ 1000 මෙගාවට් මේ ඩයිනමෝස් හයි කරන්න ඕනේ. එතකොට එයාට තියෙන මේකේ ලොකු අඩුවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. මම හරියන්නේ නැහැ මේ මට මේ රජකම් කරලා සෑහීමකටපත් වෙනවා. තෘප්තිමත් නැහැ. එයා මොකද්ද අඩුවක් තේරෙනවා එයාට. එතකොට එයා මේක මේ සත්‍ය මොකද්ද මේ විශ්වය ඇයි මෙහෙම වෙන්නේ ඇයි මේ විශ්වය ගලා යන්නේ ඇයි විශ්වයට පොඩි ගවේෂණයක යෙදෙනවා. ගවේෂණය ආරම්භ කරන්නේ එතන තමයි. එතනින් පටන් කැපැසිටි එක නිසා. එතකොට ගවේෂණය ආරම්භ කරාම අපි සම්මුති සත්‍යය තියෙන හැමදේශම ගුරු කෙනෙක් ගාවට යන්න ඕනේ කියලා. ඒක පිළිගත්ත
තමන්ට ඒවාල ඒ අවස්ථානුකූලව යම්කිසි ගුරු හරුකමක් ගණ්ඩෝනි කියන අපේ සම්මත ඇත්තේ නවාන ඇමරිකාව ගත්තත් ඔස්ට්‍රේලියය ගත්තත් අපේ රටේ ගත්තත් ඉන්දියාව ගත්තත් අපි තන්නේ දැන්වනත් වාට මොක් හරි ගෙනගොන දන්න කෙනෙක් ගවට යන්නවන් ඔවදැන් හරිටමකිවොත් ඔබතුමාගේ නීති පොදෙසක් ගන්න මං ගියාව ඕන කෙනෙක් ගවට මොකද මට නීතිය දන්න මම නීතිය සම්බන්ධ කාරණාවකෙදී සුමක් ගයි මට මේක කරලා දෙන්න කියලා කිය දන්න කෙනෙක් ගවට යන්න සබ්ෙක්් එක දන්න සබ්ෙක්් එක මේක මොකක්ද මේකට විසඳුම කියලා දැනගන්න කෙනෙක් ගවට යන්නඩෝන දැන් මේ අපේ කැමර ශිල්පීන්න මල්ලිල ඉන්න දැන් මේ ඒගොල්ලෝ මේක ඉගෙනගන්න කොහට යන්නඩෝන සම්මත සත්‍යය ඒක තමයි සම්මුතිය ඒක තමයි ඒවගේ එයත් කල්පනා කරා දැම්ම මේක කොහින්ද මේක හොයාගන්න ඒක හන්දත එතකොට තමයි ගුරුවරු හම්බෙන්න එතකොට මෙයාගේ ඇතුලේ තියෙන ඩ්‍රයිවිං ෆෝස් එක තමයි I need to know the truth about the universe. Why this existence? What is the cause of this existence කියන එක තමයි පළවෙනියට විශ්සලට එන්නේ. අනිත්‍ය වැඩක් නෑ. රජකම් වැඩක් නෑ. රජකම් මොනවද මේ උදේ ගිහිල්ලා අර ඉන්ද්‍රයන් පිනවලා මේ ස්ත්‍රී රූප නාටිකාංගනාව බල්ලා මත් මොනවාර තියෙන නැව කළා බෙර ගහලා කුණු කයි ඊට පස්සේ නිදා ගන්නවා. ආපහු පස්සෙන්ද ඕකමයි රූටින්. ඕකේ පාවෙනවනේ ටික දවසක් ගියා. මේක පුරුද්දක් වෙනවා. පුරුද්දක් වෙනවනේ මේක. හරි ඩල්. ඇත්තටම එන්ජොයිමන්ට් එක ඩල් වෙනවා අන්තිමට. ඒක මෙහෙම දෙයක් කිව්වොත් ඒ කියන්නේ මේ පංචේන්ද්‍රිය පිනවීම ටිකක් කල්ලනකොට එපා වෙලා මේක රෙපිටිෂන් මේ එකම දේ නිතර වෙනවා කියලා. ඔය කියන තරම් ලේසියෙන් වෙන්නේ නැහැ. ඒක කියන තරම් වෙන්නේ නැහැ. නමුත් ප්‍රඥාව පෙර භවවලදී මතු කරගත්ත අයට හරි ඉක්මනට වෙනවා. මේක වැඩක් නැහැ. මම එතනට ගේන්න කාරණාව තමයි ධනය බලය කාමේ. ඔය දැන් ඕකෙම තමයි මම ඔය එක වචනයක් ගිහලා රාගී ඉන්න කරේ. මොකද මේ හැම මාතෘකාවක්ම මේ උඩු දුවල විසිරන යන හන්ද බොහොම අමාරුවෙන් මේක සීමා කරගෙන යනවා. දැන් මිනිස්සෙක් ඉස්සල්ලා ධනය හොයනවා. ධනය හෙව්වට පස්සේ ධනයත් එක්ක ඔය රාගය පස්සේ යනවා. කැසිනෝ වලට යනවා, කාන්තා ඇසුර පතනවා, රට රටවල ගිහිල්ලා එක එක දේවල් කරලා Facebook වල දානවා. දාලා පොරවල් වෙන්න හදනවා අපේ භාෂාවෙන් කිව්වොත්. ඒකට ලයික් කරලා කට්ටිය දානවා. එල වැඩි කියලා දානවා මේ දැන් කතා කරන භාෂාවෙන්. ඊට පස්සේ මහා විශාල පොරක් වෙනවා. ඉතින් ඕක ඔය මමත්වයේ කියන එකට තමයි ඔය ආපහු ඇවිල්ලා මම හිතන්නේ ඔය හදන්නේ ඔය පෙට්ටිය හදන්නේ මමත්වයේ කියන පෙට්ටිය. ඊට පස්සේ දැන් රාගය කියන එක ඔය අතරේ තුල යම් යම් මට්ටමකින් ඔය රාගයේ තියෙන පිපාසය නිවා ගන්නවා. ඒකත් කරලා ගිහිල්ලා දැන් මේ ලංකාවේ මට මේ මෑත භාගයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ටැටූ ගහගත්ත ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙච්ච විදේශිකයෝ ගෙනල්ලා මහාන කරලා දැන් ඊටාම ලොකු විප්ලවයක් මේ රටේ වෙනවා. මං සාදුකාර දෙනවා එහෙම දේවල් මේ රටේ වෙනවට. ඒ කියන්නේ මේ මොනවා හරි ආධ්‍යාත්මික විප්ලවයක් වෙනවා කියන එක නෙමේ තනින් තන පේන්නේ. මේ මාතෘකාවත් යන්නේ ඒ පාරෙම තමයි මම හිතන්නේ යන්නේ. හැබැයි එතනදී මම පොඩි කතාවක් කියනවා මේ ටැටූ ගහන්නේ ඇඟට. ඒ හාමුදුරුවෝ කියලා තිනවා එක ආරණ්‍යයක බෑ කියලා කිව්වම මම එන්නේ එයාගේ ටැටූ එක බලන්න නෙවෙයි එයාගේ හිත හදන්න කියලා තමයි ධර්ම දේශනා කරන්නේ. ඔබතුමත් එක්ක මේ යන කතාවෙදිත් කියන්නේ අපි ආධ්‍යාත්මය කියන්නේ හිතේ ස්වභාවය ගැන කතා කරන වචනේ. එතකොට බඩගින්න රාගින්න සහ ආධ්‍යාත්මය මම පොඩ්ඩක් වෙනස් තැනකට එනවා. අපි ගොඩක් බරපතල දේවල් කතා කරපු නිසා දැන් මේ මිනිස්සු දැන් ධනය හම්බෙලා මේ කැසිනෝ ක්‍රීඩාවට ගිහිල්ලා එතන තියෙන සුපිරි සැප විඳලා එතන ගියාම කන්න බොන්න දෙනවා එන්න සර් කියලා බීම එකක් ගෙනත් දෙනවා ඊට පස්සේ සමහරවිට වාහනෙත් තියලා එමවස ගෙදර යනවා ගෙදරටත් ගිහිල්ලා ඇරලනවා බොහොම ආදරෙන් මේ ඔක්කොම කරන්නේ මේ රාගය පිනවන්න ගිහිල්ලා මේකේ තව ධනය හම්බ කරන්න තමන්ගේ හිත රවට්ට ගන්න කරන ක්‍රියාවක්නේ. එතකොට මේ රාගය කියන එක එතනට මිනිස්සු දක්වනවනේ. කොහොම හරි එතනට යනවා. ඔය කැසිනෝ කියන එකටත් යනවා. සමාජයේ කියනවා මේ සල්ලි ටික ඔක්කොම විනාශ කරා. ගෙදර යන්න හම්බෙන්නේ නැහැ. මේ මිනිස්සු ඔක්කොම හම්බ කරන සල්ලි ටික ගෙදරට ගේන්නේ නැහැ. මේ ගිහිල්ලා විනාශ කරනවා කියන එක. අපි දැන් කතා කරපු මාතෘකාවේදී ඒ පුද්ගලයාට හැරවුම් ලක්ෂයක් තියෙනවද එතන මම මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා මම මේ සල්ලි තිබුණ පළියට මේ කැසිනෝ එකට යන්න හොඳ නැහැ. එහෙම නැත්නම් මේක ධනකට පිනකට දෙන්න. එහෙම නැත්නම් පාසලකට යන්න බැරුව ඉන්න ළමයෙක්ට ගිහිල්ලා උදව්වක් කරන්න කියන එකට වෙනස් කරන්න මොන වගේ දෙයක් කරන්න පුළුවන්ද? මෙහෙමයි සිතත්. දැන් ඔය වගේ ධනය හම්බ වෙන්නේ ඇත්තටම භුක්තිය සඳහා අවසරයක් තියෙන නිසා. මම මේ පුළුල්
පරාසයකින් කතා කරන්නේ. ධනය කියලා කියන්නේ භුක්තියට තියෙන අවසරයනේ. ඔව්. අපි ඒක ඩොලර් කියලා ප්‍රින්ට් කරාට රුපියල් කියලා ප්‍රින්ට් කරාට රත්තරන් කියලා පෙන්නුවට ඒ හැම එකම පිටිපස්සේ තියෙන්නේ භුක්තිය සඳහා අවසරයක්. තමන්ට පරිභෝජනය සඳහා ලැබෙන දෙයක්. ලැබෙන ඒක බලයක්. අපි වෙන අර හෙළ භාෂාවලින් කියනවා නම් බලවර්ම කියලා කියන්නේ. ඒ භුක්තිය සඳහා තියෙන අවසරයක්. දැන් ඔය භුක්තිය සඳහා අවසරය හම්බ වෙන්නේ අපි මනුස්සයින්ට සත්වයින්ට පෙර කුසල් පින් බලය නිසා. කුසල් නෙමෙයි පින් බලය නිසා. පින් බලය. කුසල් කියන්නේ කුසල් පින් කියන්නේ දෙකක්. පොඩ්ඩක් ඒක ගැන කතා කරන්න ආසයි. පොඩි කෙටි උත්තරයක් දෙන්න පුළුවන්. ඔව් කෙටි නම් දෙන්න අමාරුයි මම හැබැයි උත්සාහ කරන්න. මොකද ඒක හැමෝම භාවිතයේ මම දැකලා තියෙනවා. ආත්මම කෙටින් කියන්න. ආත්මාර්ථකාමී අමුදයක් දෙනවනේ කෙනෙකුට. ඔව්. දැන් ආත්මාර්ථකාමීව දුන්නම ඒ ආත්මාර්ථකාමී දෙනවා කියන්නේ මම මේක මේ බත් වේල මේ මිනිස්සයාට කන්න දීම නිසා මට රජබොදුන් ලැබේවා. ඔය වගේ ප්‍රාර්ථනාවල මේ මම මිනිස්සෙක්ගෙම තියෙන්නේ. මට අරම ලැබේවා මේම ලැබේවා. දැන් එතන හොඳ ක්‍රියාවක් සිද්ධ වුණානේ. විශ්වයට හොඳ ක්‍රියාවක් සිද්ධ වුණා. අර මිනිස්සෙක්ගේ දුප්පත් මනුස්සයෙක්ගේ බඩගින්න කුස නෙවුණා. එතකොට මේ විශ්වය හඳුනා ගන්න ඕ මේක හොඳ වැඩක් වුණා. හරි? එතකොට ඒ හොඳ වැඩේ මේ එනර්ජි රියැක්ෂන් එකක් තියෙනවානේ. කර්මජ රියැක්ෂන් එකක් තියෙනවා. ප්‍රතිඵල රියැක්ෂන් එකක් තියෙනවානේ. එතකොට එහෙනම් මේකට රියැක්ෂන් එකක් දෙන්න ඕනේ. හැබැයි දැන් මෙයා කරේ ආත්මාර්ථකාමීවනේ. එතකොට යටි අරමුණ මමත්වයේ ප්‍රගුණ කර ගැනීම. මමත්වයේ තව වර්ධනය කර ගැනීම. මමත්වයේ පෝෂණය කර ගැනීම. එතකොට මමත්වයේ පෝෂණය කරගත්ත නිසා ඒක එතන තියෙන්නේ පිනක් තමයි සිද්ධ වෙන්නේ. පින කියන එකේදී වෙන්නේ මමත්වයේ තව ශක්තිමත් වෙන්න විශ්වය දෙනවා. විශ්ව නිර්මාණයට දායක වෙලා තියෙන්නේ. ඒකෙන් ගැලවෙන්න නෙවෙයි. නිර්වාණයට දායක වෙලා නැහැ. නිර්මාණය සහ නිර්වාණය අතර වෙනස තියෙන්නේ. පින කියන්නේ නිර්මාණයට දායක වීම. පොඩි දෙයක් මෙහෙම අහනවා. මේකට මට සමහරලාට ලොකු චෝදනා එන්න පුළුවන්. දැන් අපි ගෙදරට හාමුදුරුවෝ ගෙනල්ලා අපි හොඳට දාන එහෙම දෙනවා. දුන්නට පස්සේ ඒ දාණයට අපි අනුමෝදන් කරලා මේව කියලා කියනවා. මම මෙන්න මේ වචන ටික ඇහිලා තියෙනවා. මේක මම දන්න විදිය අඩුපාඩුවක් ඇති. සංඝයා වහන්සේට දීම මහත්ඵල මහානිසංස වෙනවා කියලා ඔන්න ඔය කතාව අහලා තියෙනවා. මම දන්න විදිහට මම මේ අහන්නේ. සංඝයා වහන්සේට දීම සහ අර බඩගින්න ඉන්න මිනිස්සයාට දීම අතර අපි හිතමු හොඳ චේතනාවකින් දුන්නා කියලා. දෙකේම කර්ම එකද නැත්නම් සංඝයා වහන්සේට දීමෙන් සුවිශේෂ කර්මයක් අර පුද්ගලයාට ලැබෙනවද? වෙනස්. කිසිම දවසක කිසිම තැන් දෙකක සිද්ධ වෙන කාර්යයන්ගේ කර්මජපත එක සමාන නැහැ. මේ විශ්වය හරි සංකීර්ණයිනේ. මේ වාගේ එක වෙන සිද්ධියක්වත් මගේ සිද්ධ වෙන්නේ නැහැ ජීවිතේ. අපි දෙන්න එකට ඇවිල්ලා සුසංයෝග වුණාට ආපහු වෙංගලා ගිහලා ආපහු වෙනවා. හැබැයි වා ඉන්න පුටුවේ වාට දැනෙන එක වෙනයි මට දැනෙන එක වෙනයි. අපි වෙනස් විශ්වවල ඉන්නේ. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. සංඝයා වහන්සේලාට දානය දෙන එකේ කියන එකේ ඕකේ පිටිපස්සේ තියෙන්නේ ආර්ය බුද්ධ ආර්ය ශ්‍රී මුකෙන් දේශනා කරපු ඒ අදහස මේ සංඝයා වහන්සේ කියන්නේ කවුද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ ඉස්සෙල්ලා. සංඝයා වහන්සේ කියලා කියන්නේ මේ විශ්වයේ බලගත්තුම ශක්තිය වන මාර බලවේගයෙන් බේරෙලා ඒකෙන් ගැලවිලා යන මාර්ගයට පිටිපන්න ඒ මාර්ගයට අනුගත වෙච්ච අය ඒ දරණ අධිෂ්ඨානය සහ වීර්ය පවතින ශික්ෂාවක්. එතකොට ඒ විශ්වයේ ඒගොල්ලෝ සමහර අය විශ්ව නිර්මාණයෙන් පිට වෙලා ඉවරයි. ඒගොල්ලන්ට තමයි රහතන් වහන්සේලා. ඒ කාලේ රහතන් වහන්සේලාට දන් දුන්නා මහානිසංස වෙනවා කියනවා. එතකොට මේකේ අපි දානේ දෙන්නේ දානේ කියන්නේ ආහාරයෙන් පෝෂණය කරන්නේ අර මාර්ගයට යන්න මාර්ගය සාක්ෂාත් කරගත්ත මේ විශ්වයේ නිර්මාණය කියන ගැලවෙන්න බැරිම දේ. ඒක තමයි බල්ලගතම ෆෝස් එක මේ යුනිවර්ස් එකේ. ඒ ෆෝස් එකෙන් රිලීස් වෙන්න, එක්සිට් වෙන්න යන ඒ ශික්ෂාව කියන්නේ මේ දැඩි වෑයමක්. ඔව් දැඩි වෑයමක් යම් ප්‍රතිපදාවට. සිංහලෙන් ප්‍රතිපදාවට. ප්‍රතිපදාවට. ඒ ප්‍රතිපදාව තමයි ඒ නියම සංඝයා වහන්සේ ඇතුලේ තියෙන්නේ. එතකොට සංඝයා වහන්සේ කෙනෙක්ගේ ශාරීරිය පෝෂණය කරන්න අපි ආහාරය ශක්තිය දුන්නාම එතනදී වෙන්නේ අර ප්‍රතිපදාව රැකගන්නේ මේ ශරීරයෙන්. ශරීරයක් තියෙන්න ඕනේ. ශරීරය තියෙන්න ඕනේ. එතකොට
ඒ ශරීරය අපි එයාට දෙනවා ප්‍රතිපදාවට යන්න ඕන එනර්ජි. යම්කිසි එනර්ජි කෑම හරහා යම්කිසි ෆීඩ් කිරිල්ලක් කරනවා. ඒ අර ප්‍රතිපදාවට යන්න ඕන මාර්ගයේ ඩ්‍රයිව් එක, ඒ ෆෝස් එකට අපි දෙනවා සපෝට් එකක්. ඒක මේ විශ්වයේ කොතනකවත් නෑ මේ ඒකට සම කරන්න පුළුවන් නෝබල් ඩීඩ් එකක්. ඒ කියන්නේ පිරිසිදු කර්තව්‍යයක් නෑ ඒ තරම්. ඒකට හේතුව මේ විශ්වයෙන් නිදහස් වෙන කෙනා තමයි උසස්ම. ඒ මාර්ගයට වැටිච්ච කෙනා තමයි ඒ ඊළඟට උසස්ම. එතකොට ඒ මාර්ගයට වැටිලා හෝ වැටෙන යන ගමන් අනිත් අයට මාර්ගයේ පෙන්වලා දෙන්න කෙනා තමයි ඒත් උසස්ම. ශ්‍රේෂ්ඨ මනුස්සත්වයේ ශ්‍රේෂ්ඨම තැන. එතකොට ඒ ප්‍රතිපදාව, ඒ ශික්ෂාව ආරක්ෂා කරන්න එයා අධිෂ්ඨාන කරගෙන යනවා වගේම අපි සපෝට් සර්විසස් වෙනවා. එතකොට අර මහත්ඵල ඒ ශික්ෂාවට යන ගමනට දෙන සහයෝගයේ අපේ ශක්තිය ආහාර වශයෙන් දුන්නාම ඒකේ පුණ්‍ය බලය, කුසලය මේ විශ්වය අපිට දෙනවා. ඔබ මේ වගේ මේ විශ්වයෙන් විමුක්ත වෙන්න බුදුම දැඩි උත්සාහයෙන් අධිෂ්ඨානයෙන් මේවා කරන මෙයාට ශක්තිය දුන්නා. එයාගේ ශක්තියම බවට පත් වෙනවා. අපි විඥානමය තලයකින් බැලුවොත් එම හරි වෙනම තැනක ඉඳලා මම මේ කියන්නේ. ඒ කියන්නේ මේක අල්ලන්න අමාරුයි, සාමාන්‍ය නිකන් කතා කරාට අල්ලන්න අමාරුයි. දැන් ඔයා වාහනයක් හදනවා කියලා හිතන්න. අපි හිතමු නිකන් වාහනේ කැඩිලා හදනවා. ඔයාට වතුර එකක් ගෙනත් දෙනවා ගෙදර ඉන්න නෝනා. දැන් කාර් එක හැදුවේ ඔයා විතරද? වතුර ගෙනත් දුන්න එක්කෙනත් කාර් එක හැදුවා. ඇයි? උපකාරයක් කරා. ඔයාගේ අර දාලා කරකෝන මේක දාලා අඬුව දාලා අල්ලන ශක්තිය දෙන්න ජලය ඇතුළට ඕන කරන නිවීම, ඒ ශක්තිය හැසිරවන්න ඕන කරන ද්‍රවමය මේවා ඔක්කොම මේක ඔයාට දායක වුණා. ඔව් අපි සරලව කිව්වොත් මේ සෑම ක්‍රියාවකින්ම ඒ වැඩේ කරන පුද්ගලයාට උදව්වක් කිරීම නිසා මේ ශක්තියට කෙලින්ම ශක්තිය සම්බන්ධ වෙනවා. විඥානමය ශක්තිය සම්බන්ධයි. ඇත්තට විඥාන ශක්තිය එකයි. මේ සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා කියලා අපි යන්න හදන්නේ එතනට. මෛත්‍රිය කියන්නේ එතනට. ඔක්කොම එකයි. එතකොට අර රහතන් වහන්සේ කෙනෙකුට නැත්තම් මහා සංඝයා ඒ ශික්ෂාවට මේ අනුගත වෙච්ච සංඝයා වහන්සේ නමකට අර ශක්තිය දුන්නම අර යන ප්‍රොජෙක්ෂන් එක නැත්තම් ඒ යන ඒ ගමනට අර දානෙ දෙන දායකයාගේ ශක්තිය කවල ඉවරයි. එතකොට අරකේ ප්‍රතිඵලය මෙයාටත් තියෙනවා. අර ප්‍රතිඵලයේ එනර්ජි එකේ ලාම්පුවක් පත්තු කරාම ඒකේ ආලෝකයේ දැල්ල විතරක් නෙවෙයි තියෙන්නේ. ඒ ආලෝකයේ වැටෙන හැම තැනම තියෙනවා. ඒ වගේ අර සසරෙන් එකට වෙන්න හදන මහාන් බලගතු අර විඥාන ධර්මතාවයේ ආලෝකය මෙතන කොනට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙයාට. ඔව් දැන් මම මේකේ දැන් ඒක ඇවිල්ලා ඉතාම සුබවාදී හොඳ දෙයක්. මේ වැඩසටහනේ අපි සංකල්පාක විකල්ප කියන එකේදී හොඳ නරක දෙකම මේ බැලන්ස් එකේ කතා කරනවා. දැන් අපි හිතමු මම සිවුරක් දාගෙන ඉන්නවා. පන්සලක ඉන්නවා. ඔව්. මේ සිවුරක් දාගෙන ඉන්නකොට මම සිවුර දාගත්ත මං ගැන මේ වටපිටාවේ ඉන්න පිරිසගේ යම්කිසි ආකල්පයක් තියෙන මේ මහාන වෙලා ඉන්න කෙනෙක් මෙයාට පාත්‍රයක් අරන් යනකොට පුළුවන් විදිහට හරි කන්න බොන්න දෙනවා මේ කියනවා. එතන පොඩි ගනුදෙනුවක් මම දකිනවා. ගනුදෙනුවක් කියන්නේ මේ පුද්ගලයා මේ යම්කිසි වෙහෙසවීමක් වෙනවා මේ සංසාරයෙන් එතර වෙන්න. ඒක හන්ද ගමනක් යනවා. ඒක හන්දා කෑම බීම යනාදී වශයෙන් බෙහෙත් තෙත් යනාදී වශයෙන් අපි මේ ගිහි ජීවිතයේ ඉන්න පුද්ගලයෝ ගෙනල්ලා දෙනවා. එතනදී ගනුදෙනුවේදී මේ අද සමාජයේ තියෙන මේ දුර්වලතාවයක් මම කියන්නේ මම දකිනවා මේ හැමෝටම චෝදනාවක් විදිහට නෙවෙයි කියන්නේ. හැබැයි නොකියත් බැරි හන්ද මේක කියන්නේ. මේ සිවුරු දාගත්ත මේ චීවරධාරී ඒ චීවරයට ගැලපෙන්නේ නැති දේශපාලනය සහ යනාදී දේවල් කරමින් මිනිස්සුගේ දාණය වළඳමින් ඒගොල්ලන්ට ආශිර්වාද කරමින් මේක බෞද්ධ භූමිය කියලාත් යනවා. ඒක අපිට ජනමාධ්‍යවලත් පේනවා. එහෙම කරන චීවරයක් දාගත්ත කෙනෙක් එහෙම දෙයක් කිරීමෙන් අර කුසල ධර්මයේ වගේම විශාල අකුසලයක් ඒ පුද්ගලයාටත් වෙනවද? ඔව් ඉතින් ධර්මයෙන් බැහැර වෙන යම් කිසි කෙනෙක් වේ නම් ඒ අයට
කුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔව් නෑ මම කියන්නේ දැන් මේ පිළිගැනීමක් අරගෙන යම්කිසි ප්‍රතිපදාවකට වැටලා චීවරයක් අරගෙන යන පුද්ගලයා ඒ වැඩේට අනුගත වෙලා ඒක යන්නේ නැතුව ඒකෙන් ට්‍රැක් කරලා යනකොට ඒක මෙහෙමයි සිත දැන් අපිට ඇත්තටම හරියටම සර්වසාධාරණව කතා කරනවා නම් මේ ධර්මයේ ඉදිරියේ කතා කරනවා නම් බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ අතන මෙතන තියෙන අඩුලුහුඩුකම් සොයන්න නෙවෙයි. මේක අපි ප්‍රතිපදාව අපි තුළට ගොඩනගා ගන්න ඕන එකක්. මට අදාළ නෑ සිල්වත් හාමුදුරු දහස් ගණන් ඉන්නවා මේ පොළවේ. හරි වාසනාවන්. ඒ සිල්වත් හාමුදුරු අතරේ ඒ ශික්ෂාව රකින්න නැති හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා මට අරයව පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. සීල මහණ නිසා එහෙම කරන්න. එහෙම මට පෙන්වන්න අවශ්‍යතාවයක් නොතිබිය යුතුයි. ඇයි නොතිබිය යුතු? මම දකිනවා මම අවබෝධ කරගෙන තියෙනවා මේ ශික්ෂාවේ පිරිසිදු බව මම අවබෝධ කරගෙන තියෙනවා. ඒ ශික්ෂාව රකින්න එක හාමුදුරු කෙනෙක් මේ චීවරය දරාගෙන ඉන්නවා. මේ මිහිතලේ. අපි හිතමු ඉන්නවා කියලා එක්කෙනෙක් ඉන්නවා කියලා. එතකොට මම දන්නවා බුදුරජාණන් වහන්සේ දීපු ඒ දරාගෙන හිටපු මේ මහා බල සම්පන්න චීවරය තුල ඒ ශික්ෂාව අද පවතිනවා. මම අදාළ කරගන්න ඕනේ. එතකොට ඒකෙන් මම කරන්නේ මට අකුසලයක් විතරයි. ඒ කියන්නේ සැකයක් උපදවා ගැනීම. සැකයක් උපගෙන ගැනීම ඒ ගැන යම්කිසි ද්වේෂයක් යම්කිසි මම මෙහෙම නොසුදුසුයි ඒකට යන්නේ නැහැ මොන ඒ අංශයේද අපි මේ පැත්තේ තියෙනවා අපිට ආහාර තියෙනවා. අපිට බඩගින්න තියෙන මිනිස්සුන්ට ආහාර තියෙනවා මෙතන වතුර තියෙනවා. තව ටිකක් අර පැත්තේ තියෙනවා අපි හිතමු අසුචි තියෙනවා. මම අර අසුචි මේ අතන අසුචි කිය ඉන්නේ නැහැ මම ප්‍රඥාවන්තයා. ප්‍රඥාවන්තයට වැඩක් නැහැ මේ බිල්ඩිමේ තියෙන්නේ. අපි මේ අපේ භූමිය කියලා හිතමු. මේ භූමිය තමයි බිල්ඩින් එක. ඒකේ තියෙන අසුචි තැනක් තියෙනවා. කැමර කන කාමරෙත් තියෙනවා. හැබැයි මේ බිල්ඩිම ඇතුලේ මේ දෙකම පවතිනවා. නමුත් මං ප්‍රඥාවන්තයා නිසා නැත්තම් මම එහෙම කියනනේ මම කියන්නේ ඕන ප්‍රඥාවන්තයෙක් බලයේ උත්තේ මගේ කුසගින්න නිවා ගන්න මම ධර්මයේ ආහාර තියෙන තැනට යන්න ඕනේ. මේ බිල්ඩිමේ අනවශ්‍ය දේ තියෙනවා කිය මට පෙන්න මේම තියෙනවා මෙහෙම තියෙනවා මේක හරි නෑ මේක මේම අප්‍රසන්නයි කිය මට කාලය ගෙවන්න අවශ්‍ය නෑ. අප්‍රමාදේන සම්පාදේත. ඒ කියන්නේ ඒ පුද්ගලයා ඒකෙන් වැටෙනවා අන්තිමට. එයාට ඒකේ කර්ම විපාකේ යම් මොන හැමෝ කර්ම විපාකයක් තියෙනවනේ. අපි මේ හැම මොහොතකදීම කර්මය ජනනය කරමින් ඉන්නේ. මේ පන්සලකට ගිහිල්ලා මලක් පූජා කරනකොට නැත්තම් සීලයක් ගිහිල්ලා මම සිල් ගන්නවයි කියනකොට විතරක් නෙමෙයි කර්මය ජනනය වෙන්නේ. හැම චිත්තක්ෂණයකදීම හැම මොහොතකදීම මේ කර්මය ජනනය වෙනවා. ඒක තමයි මෛත්‍රී පූර්වකව හැමතිස්සෙම ඉන්න ඕනේ. මේ විශ්වයේ නිර්මාණය කෙරෙහි මමමයි කියන සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. තවත් මාතෘකාවක් වෙනම දවස් ගණන් කතා කරනවා. මේ විශ්වය කියන්නේ විශ්වය පිට නෙමෙයි තියෙන්නේ විශ්වය තමන්මයි. මේ විශ්වය තමන්මයි. එතකොට මේ විශ්වය තමන්මයි කියලා කියන්නේ තමන්ගේ සිත විතරයි පවතින්නේ. ඇත්තටම සිත විතරයි පවතින්නේ. මේ ඉන්ද්‍රියන් පවතින්නේ සිත තුළ. වාගේ කන කොහෙද තියෙන්නේ කියලා ඇහුවොත් එම ආතින් මෙහෙම කළා මේ තියෙන්නේ කියලා කියනවා. ඒ වුණාට ඒ කන තියෙන අත සහ කන දෙකම තියෙන්නේ ස්පර්ශය වෙන තැනත් ස්පර්ශය කියන අවබෝධ කරගන්න එකක් තියෙන්නේ ඔක්කොම තියෙන්නේ සිත තුළ. සිත තුළ තමයි මේකේ සංදිස්ථානය. සංදිස්ථානිකේ සිත විතරයි තියෙන්නේ. ඒක විතරයි තියෙන්නේ. මම පොඩි දෙයක් දැන් අපි මේ බරපතල මාතෘකාවක් මං කිව්වා මේ වැඩසටහනේ මේ ගිනි ගන්න වැඩකට බහැලා තියෙන්නේ කියලා. මම හිතන්නේ කාල වේලාවත් සෑහෙන්න ගිහිල්ලා තියෙනවා. මේක මම හිතන්නේ සංකල්ප ආකල්ප විකල්ප වැඩසටහනේ ස්ලෝගන් එක. කල්ප කාලාන්තරයක් කතා කරන්න පුළුවන් මාතෘකාවකට බහැලා තියෙන්නේ. අද TTV මැදිරියට ඇවිල්ලා ඉන්නේ සුමග්ග හේවාගම මහත්තයා, නීතිඥයෙක්, කොළඹ නාලන්දාවේ අධිශිෂ්‍යෙක්, මගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයෙක්. මම මේ ආරාධනාව කරාම හරි මල්ලි මං එන්නම්. හැබැයි මේ මාතෘකාව පැයකින් කියලා ඉවර කරන්න පුළුවන්ද කියලාත් ආවා. දැන් මේ ප්‍රශ්නේ දැන් උද්ගත වෙලා තියෙනවා. මම මේ වැඩසටහන ඉවර කරන්න කලින් පොඩි දෙයක් කියන්න කැමතියි. දැන් සිද්ධාර්ථ කුමාරයා අවසාන අරගලයේ බුද්ධත්වයට පත් වෙන්න කලින් ඊටාම දැඩි දුෂ්කර ක්‍රියාමාර්ගයක් කළා. ඒකෙන් එතර වෙන්න කියලා සුජාතා කියලා ලස්සන කාන්තාවක් ඇවිල්ලා කිරිපුඩු දානයක් දෙනවා. ඔන්න බඩගින්න.
එතුමාටත් බඩගින්න තිබුණා. සුජාතා කිරිපිඩු දුන්නා. ඒකේ කතාවේ හැටියට තියෙන්නේ පුත්‍ර රත්නයක් ලැබීම සඳහා වෙච්ච බාරයකට ඒ රුක්ෂ දේවතාවට කිරිපිඩු පුත්‍ර රත්නයක් ලැබීම නිසා කියලා එහෙම පොතපතේ තියෙනවා. හැබැයි එතන හිටියේ සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට බලාගෙන හිටපු ඒ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරපු පුද්ගලෙක්. ඒ කිරිපිඩු කාලා අදිෂ්ඨානයක් කළා මේ මම බුද්ධත්වයේ කරා යනවා කියලා කියනවා. මෙහෙම පාත්‍රය ඊට පස්සේ ගඟට දාලා ඒක උඩට ගියා. ඒකෙන් පොඩි අවවාදයක් අරගෙන දැඩි කැපවීමකින් එක තැනක වාඩිලා අද දකින්න මේ බුදුරුව දැන් තියෙනවා. එතුමා නෑ, නමුත් බුදුරුවක් තියෙනවා. එහෙම කෙනෙක් හිටියා කියලා අපිට පෙන්නන්න. නමුත් එතනදී ඒ දාණය මේ වැඩසටහන අවසානයේට කියන්නේ ඒ දාණය දීපු තැනැත්තිය මම අහන්නේ මෙන්න ඒ තැනැත්තිය දන්නේ මේ බුද්ධත්වයටපත් වෙන්න ආපු කෙනෙක් කියලා. මේ සංයෝගය මේක ඔබතුමා කිව්වා මේක ඇවිල්ලා මෙහෙම හම්බ වෙනවා කියන එක. මේක අහමු සිදුවීමක්ද නැත්නම් ඒ තැනැත්තිය කලින් කරපු සුවිශේෂ ප්‍රාර්ථනාවක මල් පීදීමක්ද කොහොමද මේ අවස්ථාව වුනේ? විශේෂ සියලු දේවල් සිද්ධ වෙන්නේ හේතුව සහ ඵලයක් අනුව. හේතුව සහ ඵලය වෙලා ඵලය අපව හේතු වෙනවා. මේකේ අපිට පේන හේතුඵල තියෙනවා. දැන් මම වට හයියෙන් පාරක් ගැහුවොත් එම අර ගේන්ති යනවා. ඒක හේතුවට ඵලයක් වෙනවා. ඒක පේනවා. අපිට නොපෙනෙන මේ කාලය කියන මායාව තුල පෙර කරපු පින්පව් අකුසල් වල සම්මිශ්‍රණයේ හේතු වෙලා ඵලයේ බවට පත් වෙන බොහෝ කියන්නේ වැඩිමනත්ම තියෙන්නේ ඒවා තමයි. අපේ අදිෂ්ඨානයේ බොහොම පොඩ්ඩයි ඒවා වෙනස් කරන්න පුළුවන්. බොහොම ටික ටික තමයි ඒවා වෙනස් වෙන්නේ. ඒකනේ පාරමිතා පුරනවා කියන්නේ. එතකොට ඔය කියපු සිද්ධිය ගත්තාම ඔය කිරිපිඬු පූජා කිරීම ඒක ඇත්තටම එයාගේ පින් මතුවෙන්න කරගන්න ඵලයක් හැටියට පින් කරගන්න අවස්ථාව උදා වෙන්න එයාගේ පෙර කරපු තව පිනක් හේතු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ පින කරන්න තව පිනක් හේතුනවා. ඔව්. එහෙම තමයි ඕක වෙන්නේ. ඕක පව් කරනකොට තව පව් කරන්න හේතු ඇති වෙනවා. ඒ කියන්නේ ඒක දිගටම පැටව ගන්නවා. දැන් මිනිහෙක් මරපු මිනිස්සෙක් මිනි මරුමක් කරපු මිනිස්සෙක් හිරේ අනේක උසාවියේ කරන කතාවක්. එයා කරාට පස්සේ එයාට සාක්ෂි වහන්න තව මිනි මරන්න වෙනවා. එයාට හවුවෙන එවිඩන්ස් නැති කරන්න. තව යාව මමත්වයේ තමයි උතන දුවන්නේ. මේ විශ්වය දුවන්නේ මමත්වයේ උඩ. මේ හැම විශ්වාණුවක්ම දුවන්නේ මමත්වයේ උඩ. මේ පුටුව අල්ලගෙන ඉන්නෙත් මමත්වයේ උඩ. අපි මං කිව්වාම ඉන්න සමහරු අය මේ මනුස්සයාට නම් මේ උන්මත්තකෙක්ද කොයිද මේ පුටුවට කොහොමද එහෙම විශ්වාණුවක් වෙන්නේ කියලා. නෑ මේ පුටුවත් මේ රූප කලාපයක් අල්ලගෙන ඉන්නේ. ඒක අපි කිතන අපේ විඥාන ස්වරූපේ නෙමෙයි. අපිට වැඩි වෙනස් ෆ්‍රීකවන්සිස්. ඒක දැඩි උත්සාහයක ඉන්නවා ස්ථාවරත්වයකට එන්න. ඒ කියන්නේ මේ සරලව කිව්වොත් මේ අපි දකින මේ අපි ටැන්ජිබල් මේ අතින් අල්ලන්න පුළුවන් කියන දේවල් ඒ සියලුම දේවල් යම් ෆ්‍රීකවන්සිස් මත තමයි මේවා පවතින්නේ. සියලුම දේ විඥානය. මේ මුළු විශ්වයම විඥානයක්. අර ආලෝක උදපාදී පඤ්ඤා උදපාදී කියලා බුදුහාමුදුරුවෝ කිව්වා නේද? ඒ ආලෝකය කියලා කියන්නේ මේ විශ්වයේම ආලෝකය. අපිට මේ මහ පොළොව කියලා මේ බොහොම ගැඹුරු තැන් මේ මහා මේක ක්වොන්ටම් සයන්ස් වලිනුත් තාම හොයනවා මේ කියන කතාව. ඒවා කියන්නත් බැරි අංශුවක්ද? නෑ. ආලෝකය කියන්නේ අමුතුම දෙයක්. මේ විශ්වයේ ආලෝකයයි ප්‍රඥාව කියන එකයි දෙක එකයි. මමත් බෞද්ධෙක්, ඔබතුමාත් බෞද්ධෙක්, සුවිශේෂ විදියට මේ ගැන කතා කරන්න දැනුමක් තියෙන කෙනෙක්. මේ රැස්වලල්ල කියන එක මම කියන්නේ කැමතිද පොඩි ළමයි ගිහිල්ලා වෙසක් එකට ගිහිල්ලා බුදු පිළිමයක් අරගෙන මේ බුදු රැස්වලල්ලක් ගෙනල්ලා මෝටරයක් හයි කළා බොහොම තෘප්තියකටපත් වෙනවා මේ බුදු රැස්වලල්ල බලන්න. ඉතින් ගෙදර මිනිස්සුත් කියනවා මේ ළමයා ඒ අපි කියනවනේ අර වතාවත් හරි කළා හැමෝටම භාවනා කරන්න බෑනේ. නමුත් මේකට පෙරහුරුවක් වශයෙන් මේ අර ආමිස පූජා කියලා කොටසක් තියෙනවනේ. ආමිස පූජා කෑල්ල කරලා කවදාරි තැනකට එනවා කියන එක කියනවනේ. මම හිතන්නේ පන්සල් වල ඔය පිළිම සහ පහන් පූජා වලින් මම හිතන්නේ මේ ආමිස පූජා කියන ගණේටනේ වැටෙන්නේ. එතකොට හැමෝටම එක තැනක ඉඳලා භාවනා කරන්න බෑ. නමුත් යම්කිසි කාලයක එතනට එන්න කියන අරමුණෙන්නේ කරන්නේ. එතකොට ඔය රැස්වලල්ල කියන කාරණාව මම ඒකෙන් මේ වැඩසටහන ඉවර කරන්න කැමතියි. මේ රැස්වලල්ල ඒ කියන්නේ උත්තරීතර තත්ත්වයටපත් වෙච්ච පුද්ගලයෙක්ගේ මෙහෙම රැස්වලල්ලක් දැකලා තියෙනවා. ඒක දැන් පිළිම වලට නිර්මාණය වෙලා තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක්
දැන් සාරාංශක කල්පලක්ෂයක් ගිහිල්ලා එක පුද්ගලයෙක් එතර වෙනවා. සිද්ධාර්ථ ගෞතම. අපිටත් කවදා හරි දවසක මේකට යන්න අපිට පොඩි හරි ආසාවක් තියෙනවානේ මට විශේෂයෙන්ම තියෙනවා. හැබැයි මේක දිහා බැලුවම බය හිතෙනවා. ඇත්තටම කියන්නේ මේ වැඩේ මට කරන්න පුළුවන්. විශාල චකිතයක් එනවා. මෙතුමා මේ ගිය ගමන මට යන්න පුළුවන්ද? නමුත් යන්න පුළුවන්ද? මේ වැඩේට බහින්න බයයි. මේකට බහැලා මේ අතපයත් නැති කරගෙන මේ ඔළුවත් අවුල් වෙලා වෙයිද කියන එක. නමුත් අපේ මාතෘකාවේදී අපි ගත්තේ සාමාන්‍ය දෙපැත්තටම මේ මාතෘකාව යන්න පුළුවන්. බඩගින්න, රාගින්න සහ ආධ්‍යාත්මය කියන එක. බඩගින්නකුත් බඩට මොන හරි දාගෙන කුසගින්න නිවා ගන්න එක. රාගින්න කියන්නේ අපි තුමු බඩ පිරුණාට පස්සේ රාගය ගෙලිලා දරුවෙක් වදන තැනට යනකම් යන්න පුළුවන් මාතෘකාවක්නේ. ඊට පස්සේ ආධ්‍යාත්මය. ඒ ආධ්‍යාත්මය කියන්නේ ඒ ළමයා බිහිවීම තුළ මේ අලුත් ජීවිතයක් ලැබුණා කියලා ඔන්න ආධ්‍යාත්මික පැත්තකුත් එනවා. ඒකයි මම මේ මාතෘකාව ඔය තුනම ගෙනාවේ. මේක පැය භාගකින් කියන්න අමාරුයි. නමුත් ඔබතුමා ඊටාම ලස්සනට ඒකට උත්තර දුන්නා. මම හිතනවා ඒත් මට ඒක මම හිතනවා මදි කියලා පැහැදිලි කිරීම කවන්න කියන්නේ. ඔව් ඉතින් මේකේ අවසාන වශයෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබ බෞද්ධයෙක්. නමුත් අපේ රටට ගත්තම එක එක ආගම් වල අය ඉන්නවා. ඒ හැමෝගෙම පිළිගැනීම් තියෙනවා. දෙවියෝ ඒක දේවවාද, බහුදේවවාද අනාදි වශයෙන් තියෙනවා. මේ පුද්ගලයෝ මොනම දේ හැමෝටම අපි බෞද්ධ වෙන්න කියලා අපිට ඕනනම් ආරාධනා කරන්න පුළුවන්. නමුත් එහෙම කිරීමේ හැකියාවක් නැහැ. මොකද උත්පත්තියෙන් මේ අපිට කතෝලිකයෙක් හෝ ඉස්ලාම් භක්තිකයෙක් හෝ හින්දු භක්තිකයෙක් වෙන්නේ. එතකොට ඒ පරම්පරාවේ ඒ පවුලේ තියෙන දේ තමයි ඉදිරියට යන්නේ. එතනින් අහමු කෙනෙක් තමයි මේකෙන් ගැලවිලා නෑ මම මගේ පාත් එක යනවා කියලා යන්නේ. ඒකත් දෙකම වෙනවා මේ අවස්ථාවේ. ඔබතුමාගෙන් මම අහන්න කැමතියි ඔබතුමාගේ නීති වෘත්තියේදී මේ ධර්මය කියන දේ එක්ක නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම නීතිය කියන්නේ මිනිස්සු හදපු යම්කිසි මේ හරි වැරදි කියලා හදපු ලියවිලිනේ. ධර්මය සහ නීතිය අතර ඔබතුමාට ගැටණයක් ඇති වෙලා තියෙනවද? එහෙම නැත්නම් 100% ධාර්මික වෙලා අමාරුයි දාන්න මේක අහන්නේ. ධාර්මික වෙලා මේ වෘත්තියේ දෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? ඒකට කෙටි උත්තරයක් දෙනවා නම් සිද්ධාත්. ඔව් දැන් මම මෙහෙම කිව්වා මම ප්‍රශ්නේ ආපහුන. මම ඔබතුමාගේ ළඟට එනවා මුදල් ගෙවලා නෑ මට තේරෙන ප්‍රශ්නේ. ආයෙ අහන්න ඕනේ නෑ මට තේරෙනවා. බොහොම කෙටියෙන් කියනවා නම් දැන් නීතිඥ වෘත්තියේ යෙදෙනකොට මගේ පරමාර්ථය විය යුත්තේ මුදල් ලිපීමද සමාජ මෙහෙවරක්ද මේ දෙක ඇතුලේ තුලනාත්මක තත්ත්වයක්ද කියන එක තේරුම් කරගන්න ඕනේ. ඊටාම අසිරුතනක්. ඊටාම අසිරුතනක්. ඒ ඝට්ටණයට ධර්ම මාර්ගයට වැටෙන කෙනෙක් නැත්තම් ධර්මයේ වටිනාකම දන්න කෙනෙක්. සත්‍ය ධර්මය ගැන කතා කරන්නේ විශ්ව ධර්මතාවය ගැන. ස්වභාව ධර්මය කියන්නේත් ඒකම තමයි. ඒක දන්න කෙනෙක්ට නීතිඥයෙක් හැටියට මගේ පුද්ගලික අත්දැකීම තමයි ලොකු ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙනවා. එතකොට මේක මහා මේ සාමාන්‍ය අරගලයකට වැඩි අරගලයක් තියෙනවා මේ නීතිඥ වෘත්තිකයෝ හැටියට අපි එළියට බැස්සම. මොකද අපිට පඩි දෙන්නේ නැහැ නිවාසය අන්තිමට. අපි උපයා ගන්න දෙයක් තමයි එන්නේ. එතකොට ඒක තමයි අපේ ආහාරය වෙන්නේ. ඒක තමයි අපේ දරුවන් පෝෂණය කරන්නේ. බඩගින්න හොරාගින්න ඔක්කොටම වෙන්නේ අධ්‍යාත්මයේ මූලික මේක වෙනවා. දැන් ඔතනදී මම ප්‍රශ්නයක් මට මිනිස්සෙක් හැටියට එනවා. මට මේ ප්‍රශ්නේ අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා වගේ උනේ. මම දැන් 27ක් වෙනවා නීතිඥයෙක් කියලා. නමුත් 20කට විතර ඉස්සෙල්ලා උනේ. මම 7ක් විතර තමයි මම ඔය ප්‍රැක්ටිස් කරේ. උසාවි ගියේ. එතනදී මට ප්‍රශ්නයක් එනවා ධර්මය සහ ඒ කියන්නේ මම මේක කරන්නේ මගේ සම්පූර්ණ මුදල් ලිපීම වාණිජමය මේකක්ද නැත්නම් සමාජ මෙහෙවරක්ද යුක්තිය ඉෂ්ට කිරීම සඳහාද? ඇත්තට මේ පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ මේක මේ සාර ධර්ම ඇතුළත මේ මනුස්ස ශිෂ්ටාචාරයේ නීතිය කියන එක මේවා කරලා තියෙන්නේ එස්ටැබ්ලිෂ් කරලා. ඒ කියන්නේ මේක මේ ගොඩනගලා තියෙන්නේ යුක්තිය ඉෂ්ට කරන්න. එතකොට නීතිය හදලා තියෙන යුක්තිය ඉෂ්ට කරන්න නම් නීතියේ රැඳෙන කෙනාගේ පරම යුතුයකම වෙනවා ඒ මාර්ගයේ ඉන්න. යුක්තිය ඉෂ්ට කරන්න. අනිත් මොනවා කොහොම මොනවා වුණත් යුක්තිය ඉෂ්ට කරන්න ගන්න. දැන් එතනදී අපි සාමාන්‍ය සමාජයේ අද තියෙන වාණිජ සමාජයේ
නීතිඥ වෘත්තියේ දෙන්නෙක් හැටියට ගිහිල්ලා. අපි සාධාරණවා හැම කෙනෙක්ම හැම නීතිඥයෙක්ම අහලා බැලුවොත් හෘද සාක්ෂියට අනුව අපි ක්ලයන්ට් කෙනෙක් නැත්නම් සේවාදායකයෙක් ගාවට සේවාදායකයෙක් අපි ගාවට ආපුවාම අපි මිනිහක් මරොමනෙක් කියලා. අපි ඉදිරිපත් වෙන යුක්තිය ඉෂ්ට කරන්නද මිනිහා බේරලා දෙන්නද? ඒ සේවාදායකයාගේ අවස්ථාව ඉෂ්ට කරන්න ඕනේ. ඔව් මෙයා බේරලා දෙන්නනේ. එතකොට එතන තියෙනවා ඔව් හොඳ චේතනාවක් තියෙනවා එතන. මොකද්ද චේතනාව? දැන් මම දැකපු අය ඉන්නවා සමහර අය ඉන්නවා මේ අහිංසක දරුපලුකාරයෝ. සමහරලාට හදිසි කෝපේ නිසා මිනිහෙක් මැරිලා තියෙනවා අතේ. හදිසි කෝපේ. ඉතින් ඒක යම්කිසි දුර්වලතාවයක්. දැන් මගේ ප්‍රාර්ථනාව වෙන්නේ මේ මිනිස්සයාගේ මේ දරුපවුල් ඔක්කොම අතරමං වෙනවා. මේ මිනිස්සයාගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා. මේ වැරද්දට මේ මිනිස්සයාව කොහොම හරි බේරගෙන මේකෙන් ගොඩ දාන්න ඕනේ කියන තැනට එන්නේ. නමුත් නීතිය ක්‍රියාත්මක වීමේදී යාට අර බරපතල දඬුවමක් ලැබෙන එක අඩු වෙලා ඒ සම්බන්ධයෙන් සුළු දඬුවම් ලැබෙන්න පුළුවන්. නමුත් ඔතනදී ලොකු ගැටලුවක් එනවා. නමුත් නීතිඥවරයා කටයුතු කරන්නේ 100%ක්ම දැන් මේ වැඩෙන් මම ගොඩ යන්න ඕනේ කියලාද? අර මගෙන් වෙන්න ඕන මේ මිනිස්සයාට වෙන්න කරන්න තියෙන මේ මිනිස්සයා පව් කියලා හිතන එකද? එහෙම නැත්තම් යුක්තිය ඉෂ්ට කිරීම සඳහා නැත්නම් නීතියේ පරමාර්ථය. නීතිය කියන එකේ සිස්ටම් එකේ පරමාර්ථය තියෙන යුක්තිය ඉෂ්ට කිරීම. යුක්තිය ඉෂ්ට කිරීම සඳහා කියන තුන කාරණා තුනක් පැටලෙලි සහිත. එකකට එකක් ගැලපෙන්නේ නැහැ. පරස්පර විරෝධී. පරස්පර විරෝධී. යුක්තිය ඉෂ්ට කිරීම නම් මම දන්නවනම් මෙයා මට ඇවිල්ලා කන්ෆෙෂන් එක දෙනවනේ මම මේව කරා මම මොනවා මගේ අතින් යන්නා කිව්වා මට ගිහිල්ලා කියන්න බෑ උසාවියේ ගිහිල්ලා මේව වුණා මෙයා තියවන්න ස්වාමීනි කියලා පළවෙනි දවසේම මිනිහා වැඩිකාරය වෙලා ඉවරයි. එතකොට එතනින් එහාට ඕක දැනගත්ත අනිත් කිසිම කෙනෙක් මයි ගාවට එන්නේ නැහැ. වෘත්තියෙන් ඔබ පරාදයි. එතකොට ඔතන ගැටීමක් එනවා. දැන් ඔය ප්‍රශ්නේ නිසා තමයි ඔය ගැටලුව නිසා තමයි මගෙන් මේ ප්‍රශ්නේ ගොඩක් අය අහනවා. මම උසාවිය යන එක නැවැත්තුවා. ඒ කියන්නේ හෘද සාක්ෂියත් එක්ක හෘද සාක්ෂියත් එක්ක මට ඒක ප්‍රශ්නයක් ගැටලුවක් වුණා. එතකොට මම මුදල් උපයන්නත් ඕනේ. ඒතර මුදල් උපයන්න මම මේ ක්‍රමවේදයේ සම්මුතියේ තියෙන ක්‍රමවේදයට අනුගත වෙලා වාණිජමය ක්‍රමවේදයකට අනුගත වෙන්නත් ඕනේ. වටිනාකමක් නැහැ නැත්තම්. ඔව් වටිනාකමක් නැහැනේ. ඒ වගේම මගේ පියා බොහොම යුක්තිය හරියට හිස්මුදුනින් පිළිගත්ත කෙනෙක්. එයාත් විනිශ්චයකාරවරයෙක්. එයා මේ විශ්‍රාම ගිහිල්ලත් ගියේ පයින් වාහනයක් තිබුණේ නැහැ. ගෙදර තිබුණ වාහනේ පෙට්‍රල් ගහන්නේ බොහොම අමාරුයි. ෆෝඩ් කෝටන් එක ගත්ත බයි දවසල ඉතින් ලොකු කාර් එකක් යන්න බෑ. ඒ මොකද එයා යුක්තිය හරියට ඉෂ්ට කරා. එයා ගත්තේ ඒ වෙලාවේ බොහොම සුළු පඩි තිබුණේ අධිකරණ නිලධාරීන්. ඉතින් එයාගේ සුළු පඩියෙන් අපේ වෙනවත්කම් තිබුණා. ඒ වයින් තමයි ජීවත් වුනේ. ඉතින් යුක්තිය ඉෂ්ට කරනවාද කියන එක තව ප්‍රශ්නයක් වෙනවා. එතකොට යුක්තිය ඉෂ්ට කරනවා නම් විනිශ්චයකාරයෙකුට උත්තර දෙන්න පුළුවන්. විනිශ්චයකාරවරු අනිවාර්යෙන් යුක්තිය ඉෂ්ට කරනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඉදිරිපත් වෙන කරුණු අරගෙන ඒ කරුණු විශ්ලේෂණය කරලා ඒගොල්ලෝ යුක්තිය තමයි පසෙල් දාන්නේ. ඒක පූජනීය ගෞරවනීය තනතුරක්. නමුත් නීතිඥවරයා හැටියට යුක්තිය ඉෂ්ට කිරීමටම 100% දායක වෙන්න අමාරුයි. එකක් වාණිජ පරමාර්ථයක් තියෙන නිසා දෙවනි කාරණාව යුක්තිය ඉෂ්ට කරන්න ගියොත් එහෙම මේ නීතිඥයෙක්ගෙන් වැඩක් නැති වෙන හැම අවස්ථාවෙදිම. ඒ කියන්නේ නීතිඥයෙක් හමු වීමේ අවස්ථාවේ නැතිලා. ඔය ඉතින් වැරදි කරපු මිනිස්සුන්ටනේ හුඟක් වෙලාවට අද ලංකාවේ වෙන වැරදි කරපු මිනිස්සුත් මිරේ යනවා කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ පොලිසිය අරවා මේ අපි සර්වසාධාරණ නෑ නේද? ඇත්ත කතා කරමුකෝ. ඇත්ත කතා කරනවා පොඩි ළමෙන් එව්වොත් එහෙම පොලිසිය හොඳයි කියලා මොනවද අංකල් කතා කරන්නේ කියලා කියයි. ඒ වගේ සමාජයකනේ අපි යන්නේ. එතකොට බරපතල ප්‍රශ්නයක් වෙනවා නීතිඥවරයෙකුට මේ යුක්තිය ඉෂ්ට කිරීම පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඔව් අපි වැඩසටහන අවසන් කරන්න මෙහෙම එකක් කියනවා. අපි මේ සමාජයේ ජීවත් වෙනකොට මම මාධ්‍ය වලින් මගේ අපි කියන බොහොම සරලව බඩගෝස්තරේ බඩගින්න නිවා ගන්න පවුලට කන්න දෙන්න මේක කරන්න. එතකොට ඔබතුමා නීතියට සම්බන්ධ වෘත්තියක් තෝරගෙන පවුලක් පන්සලක් කරගෙන ඉන්නේ. එතකොට යම්කිසි ආයතනයකට සම්බන්ධ වෙලා දැන් වැඩ කරනවා. මොකද අර කලින් කිව්ව කාරණාව මේ නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක ගැටෙන නිසා. ඔව් මේ වැඩසටහනේ අපි කිව්වොත් මෙහෙම අන්තිමට අපි මේ සංකල්පාකල්ප විකල්ප කියන එකේ වෙනස් විදිහට හිතන්න තමයි මේ අපි මේ සාකච්ඡාව මෙහෙවන්නේ. ඔබතුමාගේ වචනෙන් කිව්වොත් එහෙම යම්කිසි වෘත්තියක් කරගෙන
නීතිඥයෙක්ම ගමුකෝ නීතිඥයෙක් විදිහට ක්‍රිමිනල් ලෝයර් කෙනෙක්. කරන දේ තෝරගත්ත දේ ක්‍රිමිනල් ලෝයර් කෙනෙක් විදිහට වැරදිකාරයවත් නිදොස් කරන්න වෙනවා. නමුත් අපිට එතන පොඩි ඉඩ ප්‍රස්තාවක් තියෙනවාද ඒ වැරදිකාරයා නිදොස් කළා එළියට දාන්නේ සේවාදායකයාට සාධාරණයක් කරන අතරතුර තමන්ගේ පුද්ගලික ජීවිතයේ ධාර්මිකව ජීවත් වෙන්න. මේ දෙකම එකට කරන්න පුළුවන් තැනක් කොහෙද ඉඩ ප්‍රස්තාවක් තියෙනවද? අන්තිම අමාරු ප්‍රශ්නයක්. ඔව් අන්තිම අමාරු ප්‍රශ්නයක් මට පුද්ගලිකව. ඒකට විසඳුම තමයි දැන් මම ගන්නේ හොඳම තීරණයනේ. මම විශ්වාස කරන හොඳම තීරණය දැන් මගේ ජීවිතයත් එක්ක සම්බන්ධව ගමනේ තීරණයනේ. ඒකට එතනදී මම බැලුවා මම මේක සාධාරණව ධාර්මිකව කරන්න පුළුවන් මගේ උගත් දෙයින් ලොවට සේවයක් වෙන විදිහට සමාජ සේවයක් වෙන විදිහට කොයි පැත්තටද මම යන්න ඕනි කියන එක මම අවුරුදු 7කට පස්සේ මම උගක් දරුණු හිතලා තීරණයක් ගත්තා. ඒ තීරණයෙන් ලොකු ආර්ථික පාඩුවක් වුනේ නැද්ද? සමහර වෙලාවට ලොකු ආර්ථික පාඩුවක් වෙන්න වුණා කියලා කියන්න පුළුවන්. හැබැයි මම ඒක ගැන එච්චර එහෙම හිතන්නේ නැහැ. මොකද ඒකට චෝදනා කරන්නේ නැද්ද? නෑ එහෙම ඉතින් ගෙදරින් කියලා ඉතින් නෑ එහෙම නෑ දෙමව්පියෝන්ගේ මගේ තාත්තට ඕන කරේ මාව විනිශ්චයකාරයෙක් කරන්න. මම ඒකට ගියේ නෑ. මුලින්ම ඇත්තටම ඒකට ගියේ නැත්තේ ඒ වෙලාවේ විනිශ්චයකාරවරුන්ගේ වේතනය බොහොම සුළුයි. ආපහු වෙනවා අර බඩගින්න කියලා. ඔව් ඒකට මම දැක්කේ මගේ තාත්තව. මගේ තාත්තා විනිශ්චයකාරයෙක් හැටියට දීර්ඝ කාලයක් ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරයෙක් හැටියට හිටියා. ඒ සමාජයේ එතනින් වැරදිලායි කියලා කියන්න පුළුවන්ද ඒ කාරණේ උඩ? ඒ වෙලාවේ ඒක තමයි මොකද ඊට කලින් කාලේ රජයේ සේවය හරි උසස් තත්ත්වයකින් සැලකුවා. ඔය 1970 ගණන් වල සිවිල් සර්විස් කියන එක හරි උසස්. අපේ තාත්තලා ඒ කාලේ තමයි ඔය විනිශ්චයකාර වලට ගිහිල්ලා තිබුණේ. 60 ගණන් වල. ඉතින් ඒගොල්ලෝ ඒ වුණාට 80 ගණන් වලට එනකොට විශ්‍රාම යන වාසවල එනකොට රජයේ සේවයේ වැටුප් නිකන් මේ සුළු ගණන්. නිකන් රුපියල වැටෙනත් එක්ක ඒගොල්ලෝ ඒ කියන්නේ ඕගොල්ලෝ විශ්වාස කරන්නේ නැති තරම් සුළු ගණන් තිබුණා. ඊට පස්සේ දැන් බොහොම හොඳයි විනිශ්චයකාරවරුන්ගේ වේතන. දැන් ඒක වෙනස් වෙලා. දැන් වක් වෙනස් වෙලා දැන් හරි ඒක ඇත්තටම විය යුතු දෙයක්. විනිශ්චයකාරවරුන්ට පුළුවන් තරම් වේතනය වැඩි වෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ යුක්ති ඉෂ්ට කරද්දී ඒගොල්ලන්ට ස්වාධීනව ශක්තිමත් නැගී සිටින්න පුළුවන් වෙන්න ඕනේ. තීරණ ගැනීමේදී. නැත්තම් යැපීමකට ලක් වෙන්න පුළුවන් නේ. බලපෑම් වලට යක් වෙන්න පුළුවන්. ඒ බලපෑම් වලට ලක් නොවන අය තමයි අධිකරණයේ ඒ උසස් තනතුර ඒ පුටුවේ වාඩි වෙන්න ඕනේ. ඉතින් මම දැක්ක තාත්තා අපේ තාත්තා යුක්තිය මේ හිස් මුදුනින් පිළිගත්ත කෙනෙක්. ඒක දන්නවා විනිශ්චය අද ඉන්න සමහර ජ්‍යෙෂ්ඨයෝත් දන්නවා. ඉතින් එයා සල්ලි බැලුවේ නැහැ. සල්ලි ප්‍රශ්නයක් නැහැ. අපිට වත්කම් වලින් මේ ඉඩකඩම් වලින් ආපු ආදායම් තිබුණා. ඒ වයින් ජීවත් වුණා. ඒකට මම දැක්කා මේ ඉඩකඩම් හැමදාම තියෙන්නේ මටත් සහෝදරයෝ ඉන්නවා. ඉතින් අපි මේවා බෙදා ගන්න ඕනේ. එතකොට මේ ආදායම කැඩෙනවා. එතකොට මම කොහොමද විනිශ්චයකාරයෙක් වෙලා මේ විදිහට මේ දැන් තාත්තා උදාහරණයකට දරුවෙකුට පේනවනේ. එතකොට මම ඒ තීරණයට ආව නෑ මට මේකට යන්න බෑ. මම මේ ගමන මගේ දරුවන්ට යන්න තියෙන එක සුදුසු නෑ කියන තැනට ආවා. බොහොම මේ විවෘතව කතා කරන්නේ බොහොම ජීවිත ගමනේ පුද්ගලික බොහොම පුද්ගලික අත්දැකීමක්. එතකොට ඊළඟට මම කල්පනා කරා එහෙමනම් ඊළඟට පළවෙනි ව්‍යාතිරයකේ තමයි මට විකල්පය. පළවෙනි විකල්පය තමයි එහෙනම් මම පුද්ගලික නීතිඥයෙක් හැටියට ඒතර මම ක්‍රිමිනල් ලෝ වලට ගියා. මම මිනිමරුම් නඩුව වලට මගේ ජ්‍යෙෂ්ඨ ආර්.ආයි. බේසේකර කියලා හිටියේ ඊට පස්සේ එයත් එක්ක පෙනී හිටියා. ඒ වගේ ඊ.සී. ගුණරත්න මහත්මයා කියලා හිටියා ක්වීන්ස් කවුන්සල් කෙනෙක්. එයත් එක්ක සිවිල් නඩුව වලට අරවන්නවට හිටියා. ඊට පස්සේ මට තේරෙනවා මේක හරි පීඩාවක්. මනසත් එක්ක ගැටෙනවා. මනසත් එක්ක ගැටෙනවා. ඒ කියන්නේ මේ අධ්‍යාත්මික වශයෙන් මේක මේ ගමන මේක සුදුසුද නැද්ද කියන ප්‍රශ්නෙත් එනවා. අර ඉස්සෙල්ලා කියපු කාරණාව ඊට අමතරව මේ උසාවියට ගියාම මේකේ මේ ගැටීමක් නේ ලොකු විවාදාත්මක ගැටීමකට එනවා. එතකොට විවාදාත්මක ගැටීමේදී අපි මේක ආත්මයෙන් බදාගෙන විවාදයට යන්නේ. නැත්තම් ඒකේ ජයග්‍රහණය එන්න අමාරුනේ. බොක්සිං ෆයිට් එකට යන මිනිහා හාෆ් හાર્ටඩ් යන්න බෑනේ. බොක්සිං ෆයිට් එකට යන මිනිහා මම ගහලා මේ ඩැමේජ්ම කරලා තමයි එන්නේ කියලා තමයි බහින්නේ. අරමුණ සාක්ෂාත් කරගන්න ඕනේ. එතකොට මම උසාවියට යනවා නම් මගේ අරමුණ තමයි මේක එහා පැත්තෙන් එන එක්කෝ ප්‍රොසිකියුෂන් එක කියන්නේ වර්ධිකාරය කරන්න ගේන තර්කය කුඩු කරලා තමයි මම එන්න ඕනේ. මම කරනවාමයි. දන්න මුළු දන්න ඔක්කොම උත්සාහය දරනවා. එතකොට එතන තියෙනවා යම්කිසි ලොකු පුද්ගලික අධ්‍යාත්මයට තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ හැමදාම බොක්සිං ෆයිට් එකට රින් එකට බහින මිනිස්සයා සමහර අය උපත්තින් ඒකට සුදුසු අය ඉන්නවා. සමහර අයකට කැමති ඒක එන්ජොයි කරන ඒක හොබි එක කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ තමයි අද ජනාධිපති නීතිඥවරු වෙලා ඉන්නේ.
ඒ කියන්නේ ඒගොල්ලා මෙහෙම කිව්වොත් අපි ඒක හරි වැරදි නෙවෙයි. ඒගොල්ලන්ගේ ජීවිත ගමනේ අපි ගන්න තීරණ උඩනේ යන්නේ. ඒගොල්ලන් සමාජයේ පිළිගැනීම, ඒගොල්ල ජීවිතේ යන්න ඕන ඉලක්ක කරගත් තැන් වලට යන්න ඒගොල්ලා ඒ ගමන යනවා. ඔබතුමා ඒ වෘත්තියම අරගෙන ආධ්‍යාත්මික පැත්තට තියෙන නැඹුරුව නිසා මම මේකින් දේ හරිද දන්නේ. වෙන තීරණයකට ආවා. ඊටත් වැඩිය වටිනවා මේ වැඩසටහනට ඔබතුමා අද ආපු එක. බොහොම ස්තුතියි මේකට ආවට. මම හිතනවා ඔයගොල්ලන්ට බඩගින්න රාගින්න සහ ආධ්‍යාත්මය කියන එක ගැන යම්කිසි අවබෝධයක් අපි ගේන්න ඇති කියලා. මාතෘකාව ඉතාම බරපතලයි. පොඩි අතපසුවීම් වුණා නම් වචනවල සහ අපි ඒක ගැන අපි සමාව ඉල්ලනවා. මොකද මගේ භාෂා දැනුම ඉතාම සීමිතයි. මෙතුමා ඇවිල්ලා නීතිඥයෙක්. නමුත් අපි මේ සංකල්ප ආකල්ප විකල්ප කියන වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයේ අද දරන මත වෙනස් කළා. මේ 1948න් අපේ රට යම්කිසි පියවරක් තිබුවා නිදහස් වෙලා කියලා. මට නම් හිතෙනවා මේ නිදහස මේ වෙනකොට ටිකක් නැති වෙලා කියලා. ඒකත් මගේ ආකල්පය. නමුත් මේ රට මීට වැඩිය හොඳ තැනකට යයි කියලා නීතිඥවරු, වෛද්‍යවරු යනාදී වශයෙන් නෙක ශේෂ්ත්‍රයන් වල ඉන්න වෘත්තිකයෝ මේ රට ඉස්සරහට ගෙනියන්න සෑහෙන උත්සාහයක් දරනවා. මේ වැඩසටහනේ මගේ පුංචි උත්සාහය මෙතුමන්ලා වගේ පුද්ගලයෝ මෙතෙන්ට ගෙනල්ලා විකල්ප අදහස් ටිකක් ඕගොල්ලන්ට ඉදිරි කරන එක. ආයුබෝවන්. ආයුබෝවන්. බොහොම ස්තුතියි සිද්ධාර්ථ.